අද සර් කිව්ව නිකන් මතක් කරන්න කියලා. හරි. මේ පේනවනේ ස්ක්‍රීන් එක. හරි. එතකොට Arduino කියන්නේ නිකන් ඩෙවලොප්මන්ට් ප්ලැට්ෆෝම් එක. හරි. ඒ කියන්නේ මේකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවා. හරි. එතකොට ඕනම මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් C හරි C++ මොකක් හරි ලැන්ග්වේජ් එකකින්. හරි. එතකොට මේ Arduino කියන්නේ අර හાર્ඩ්වෙයාර් එකයි ඒගොල්ලන්ගේම IDE එකක් තියෙනවා. එතකොට අපිට ඒ IDE එක යූස් කරලා මෙයා ප්‍රෝග්‍රෑම් කරන්න ලේසි. හරි. එතකොට මේ ගොඩක් වෙලාවට ලයිබ්‍රරිස් යූස් කරනවා. එතකොට මොකක් හරි සෙන්සර් එකක් ගැහුවම එයාගේ ලයිබ්‍රරි එකට ඉන්ක්ලූඩ් කරලා ඒ ලයිබ්‍රරියෙන් ඩේටා ටික කෝල් කරලා ගන්න පුළුවන්. හරි. නැත්නම් C වලින් වගේ ලියන්න ගියොත් ඔයාලට සෙන්සරේ මේ රෙජිස්ටර් ලෙවල් එකේ ඉඳන්ම ලියන්න ඕනේ. හරි. එතකොට Arduino තියෙනවා එක එක බෝඩ්. හරි. Uno එක තියෙනවා Mega තියෙනවා Pro Mini Arduino ලියන වගේ එක එක තියෙනවා. හරි. ඒක සාමාන්‍යයෙන් ගොඩක් පොපියුලර් වෙන්නේ මේ Uno බෝඩ් එක. හරි. එතකොට මේක පොපියුලර් වෙන්නේ මේක කියන්නේ සාපේක්ෂව ලාභයි. ඒ වගේම මේක IDE එක මේ ඉන්ටර්ෆේස් එක නිසා මේක මේ එක වැඩ ගන්න ලේසි. හරි. එතකොට ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්නේ මෙන්න මේ IC. හරි. ඒ කියන Atmega32 නැත්නම් Atmega32P කියලා. හරි. එතකොට මෙතන තියෙනවා මෙයාගේ තියෙනවා මේන්ලි IDE දෙකක්. හරි. මේ IO port දෙකක් ಜಾති දෙකක්. එකක් ඇනලොග් එක. හරි. අනිත් එක ඩිජිටල්. හරි. එතකොට ඇනලොග් එකෙන් ඔයාලට මෙතනට දෙන්න පුළුවන් බිඳුවේ ඉඳන් වෝල්ට් 5 වෙනකම්. හරි. බිඳුවේ වෝල්ට් 5 වෙනකම් ඕන වෝල්ටේජ්. හරි. එතකොට මේ IC එකේ මේ වෝල්ටේජ් එක බිට් 10. හරි. 10 බිට් වැලියු එකකට කන්වර්ට් කරනවා. හරි. 10 බිට් වැලියු එක කියන්නේ බිඳුවේ ඉඳන් 1023 වෙනකම් කැලිටි එකකට මෙන්න මේ වෝල්ට් බිඳුවේ ඉඳන් 5 කඩන. හරි. එතකොට සාමාන්‍යයෙන් මිලි වෝල්ට් 4.8ක් හරි මිලි වෝල්ට් මේ වගේ කැලි. ඒ කියන්නේ මොකද වෝල්ටේජ් එකක් තියෙන x කියලා. හරි. ඇනලොග් වෝල්ටේජ් එක x plus or minus 4.88 වෝල්ටේජ් එකක් වෙනවා. මම ඒ කියන්නේ එක බිට් එකක් කියන්නේ මෙන්න මේ වෝල්ටේජ්. එතකොට එක බිට් එකක් වෙනස් කරන්න නම් මෙන්න මේ සයිස් වෝල්ටේජ් එක අඩුම ගන්න වෙනස් කරන්න. හරි. ඒක පැහැදිලිද? හරි. එතකොට මෙයා කියන්නේ සාමාන්‍ය මේ IC එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට වෝල්ට් බිඳුවේ ඉඳන් 3.3 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. හරි. නැත්නම් බිඳුවේ ඉඳන් 5 වෙනකම් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. එතකොට මෙයාගේ
සාමාන්‍ය කියන්නේ ඌන බෝඩ් එක වැඩ ගන්න වෝල්ට් 5න්. හරි. වෝල්ට් 5න් වැඩ ගන්න. එතකොට මෙයාට ඉන්පුට් එක විදියට දෙන්න පුළුවන් වෝල්ට් 7 ඉඳන් 12 වෙනකම් වෝල්ටේජ් එක මෙතන DC ජැක් එකෙන් ගහන්න පුළුවන්. හරි. එතකොට මෙතන තියෙනවා වෝල්ටේජ් රෙගියුලේටර්. එතකොට මේ රෙගියුලේටර් මෙතන ඉඳන් වෝල්ටේජ් එක වෝල්ට් 5ට කන්වර්ට් කරලා තමයි බෝඩ් එකට දෙන්නේ. හරි. එතකොට මෙතන ඔයාට ඕන ෆියුස් එකක් තියෙනවා. හරි. ඒ වගේම මෙතන USB type B cable එකක් තියෙනවා. හරි. කනෙක්ෂන් එක. එතකොට මෙයාව පවර් ගන්න පුළුවන් එක්ක මෙතන වෝල්ට් 7 ඉඳන් 12 වෙනකන් දීලා එහෙම නැත්නම් USB B එකක් ගන්න. හරි. ඒ වගේම මෙතන තියෙනවා රීසෙට් බටන් එක. හරි. ඉතින් මෙයාගේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී හරි ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී ඔයාලට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක රීසෙට් කරන්න. මේ බටන් එක වුණාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක රීසෙට් කරනවා. එතකොට අපහ මුලින්ද තමයි ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට්. හරි. එතකොට මෙතන තියෙනවා තව මයික් කන්ට්‍රෝලර්. හරි. atmega 60 U2 කියලා. හරි. එතකොට මේ මයික් කන්ට්‍රෝලරෙන් කරන්නේ USB එන සිග්නල් එක සීරියල් සිග්නල් එකක් විදිහට කන්වර්ට් කරලා මේ IC එකට. නැත්නම් මයික් කන්ට්‍රෝලර් එක. හරි. ඒක තමයි මෙතන මේ මයික් කන්ට්‍රෝලරෙන් කරන්නේ. හරි. එක්කෝද මෙතන එක්ක මයික් කන්ට්‍රෝලර් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ වෙන IC එකක්. හරි. මේ USB to serial converting IC. හරි. එතකොට මෙයා වැඩ කරන්න නම් මෙයාට ක්ලොක් එකක් දෙන්න. හරි. ක්ලොක් සිග්නල් එක. ක්ලොක් සිග්නල් එක කියන්නේ ඔයගේ ඒකාකාර ස්ක්වෙයාර් වේව් එක. හරි. ඒ ක්ලොක් සිග්නල් එක මෙගාහර්ට් 16 වෙන්නත් පුළුවන්. හරි. නැත්නම් 8 වගේ වෙන්නත්. හරි. මෙගාහර්ට්. එතකොට මේක 16 මෙගාහර්ට්ස් දෙනවා නම් හරි. මෙතන ඉන්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 5ක් වෙනවා. හරි. ඔයාට මෙයාව ලෝ වෝල්ටේජ් එකකින් දුවන්න ඕන නම් ෆ්‍රීකවන්සි එක, ඒ කියන්නේ වෝල්ට් 3න් වගේ දුවන 3.3න් වගේ දුවන්න ඕන නම් ෆ්‍රීකවන්සි එක මෙගාහර්ට්ස් 8කට වගේ අඩු කරන්න. හරි. ඒ ටික පැහැදිලිද? එතකොට මෙතන තියෙනවා power port එක. හරි. එතකොට මෙතන reset button එක තියෙනවා. ඔයාලට ඕන නම් මෙතනින් reset එකක් එළියට ගන්න පුළුවන්. හරි. ඊට බෝල්ට් 3.3 තියෙනවා, 5 තියෙනවා, ground තියෙනවා, in එකක් තියෙනවා. හරි. එතකොට මෙයා power කරන්න නැත්නම් power out කරගන්න පුළුවන් වෝල්ට් 5යි 3.3යි මෙතන කනෙක්ෂන් දෙකෙන්. එතකොට ground දෙකකුත් තියෙනවා. එතකොට වෝල්ට් in එක. හරි. මෙන්න මෙතනින් දෙන in එක ඔයාට ඕන නම් මෙතන දෙන්නත් පුළුවන්. හරි. ජම්පර් එකකින්. හරි. එහෙම කරන්නත් පුළුවන්. හරි. එතකොට ඒ කියන්නේ ඔයා මෙතනින් හරි විශේෂයෙන්ම මෙතනින් හරි දෙනවා නම් ඉන්පුට් එක ඒවා හරියට ප්ලස් මයිනස් බලලා දෙන්න. හරි. ප්ලස් මයිනස් වැරදුනොත් IC පිච් එක. හරි. එතකොට ඒ වගේම මේ පැත්තේ තියෙනවා digital input output. හරි. එතකොට මෙතනින් ඔයාලට දෙන්නේ ඔයගේ digital signal එක. හරි. එයා digital signal එක කියන්නේ මෙයාගේ එන value තමයි volt 0 හරි 5 හරි. හරි. එතකොට ඒ වගේම මෙතන සමහර පින් ඉස්සරහා තියෙනවනේ මෙන්න මේ වගේ සංකේත. හරි. එතකොට ඔයගේ සංකේතයක් තියෙන පින් වලින් අපිට PWM එහෙම නැත්නම් pulse width modulation signal ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන ඩිජිටල් පින් තියෙනවා 14ක් බිඳුවේ 13 වෙනකම්. හරි.
එතකොට මෙතන 13 කියන එක නා ස්පෙෂල්. හරි. 13ට ඔයාලට මෙතන ඉන්බිල්ට් LED එකක් කනෙක්ට් කරලා තියෙනවා. හරි. එතකොට මේ බෝඩ් එක ඔයාලට මුකුත්ම ගහන්න නැතුව මෙයාගේ මේ LED එක බ්ලින්ක් කරලා බ්ලින්ක් වෙන්න කෝඩ් එකක් දාලා බලන්න පුළුවන් මෙයා වැඩ කරනවා. හරි. ඒ වගේම දැන් මෙයාට පවර් දුන්නම පවර් ඉන්ඩිකේට් කරන LED එකක් තියෙනවා. හරි. එතකොට මෙයා සීරියල් කමියුනිකේෂන් කරද්දි data transfer and receiver පෙන්වන්න මෙතන LED දෙකක් තියෙනවා. හරි. ඒ වගේම ඔයාලට පුළුවන් මෙයාගේ සීරියල් ඉන්පුට් අවුට් දෙක මෙතන. හරි. මෙතන transfer එක TX තියෙනවා. මෙතන RX කියලා receiver මේ ගහලා තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔය දැන් IC එක ප්‍රෝග්‍රෑම් කරද්දි මෙතන 0 1 කියන පින් වලට මුත් ගහන්න බෑ. හරි. ගහලා තියෙනවනේ ඒ ජම්පස් ගලවලා මෙයා ප්‍රෝග්‍රෑම් කරලා ආපහු ගහන්න. හරි. ඒතර මෙතන මොකක් හරි ඔයා ගහලා තිබ්බොත් මෙයා ප්‍රෝග්‍රෑම් වෙන්නේ නැහැ. හරි. ඒ ටික පැහැදිලිද? හරි. එතකොට මෙතන PWM කියන්නේ pulse එක කොහොමද කියනවනේ. හරි. output pulse එක. හරි. එතකොට output pulse එක frequency. හරි. වෙනස් කරන්නේ නැතුව pulse එක මෙතන on time එක. ඒ වගේම off time. හරි. off time එක වෙනස් කරලා ඔයාට පුළුවන් මේ pin වලින් එන voltage එකේ average value එක 0 ඉඳන් 5 වෙනකම් වෙනස් කරන්න. හරි. වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න පුළුවන් bit 8ක් 8 bit number එකකින් තමයි වෙනස් කරන්නේ. හරි. එතකොට මෙතන on time එක ඔයාට 0 ඉඳන් 255 වෙනස් කරන්න පුළුවන්. හරි. ඒ ටික හරිද? පැහැදිලිද? හරි. එතකොට මෙතන මේ USB to serial IC එක ඕනනම් ඔයාට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මෙතනට USB to ASP වගේ කන්වර්ටර් එකක් ගහලා පුළුවන්. හරි. ඒ වගේම මේ බෝඩ් එක ඔයාට USB ASP කන්වර්ටර් එකක් ගහලා මෙතන ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ඔයා මෙතන අලුතෙන්ම IC එකක් රීප්ලේස් කරොත් හරි මෙයාට boot load එකක් දාන්න ඕනේ. හරි. කියන්නේ බේසික් ප්‍රෝග්‍රෑම් එකක් දාන්න ඕනේ. ඒක දාන්න නම් ඔයාට මෙතන USB to ASP එකක් ගහලා තමයි මෙයාගේ boot load එක දාන්න. හරි. එතකොට මේ බෝඩ් එකේ ෆිසිකල් දේවල් ගැන මොනවද තියෙනවද? ෆිසිකල් පැරාමීටර්ස්. මෙගා බෝඩ් එකත් මෙගා බෝඩ් පිටේ ලොකුයි. හරි. ඒතකොට ඒකේ මේ ඇනලොග් පින් ඩිජිටල් පින් ඊට වඩා වැඩි ගාණක් තියෙනවා. හරි. එතකොට මේක ගැන මොනවද තියෙනවද බෝඩ් එක? හරි. තියෙනවද? එතකොට මේ බෝඩ් එක බා ෆිසිකලි පොඩි කරලා ඔය සයිස් වගේ කරලා තමයි Arduino Nano කියන්නේ. හරි. ඒක Nano එකේ ගොඩක් කරාට මේක මයික්‍රෝ කන්ට්‍රෝලර් නෙවෙයි තියෙන එක USB to serial converter IC එකක්. හරි. එතකොට තව Arduino Pro Mini කියලා එනවා. හරි. Pro Mini නැත්තම් Mini Pro කියලාත් එනවා. හරි. ඒකේ තියෙන්නේ ඒකේ මේ USB to serial කියන part එක නෑ. හරි. නිකන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකයි IO ports LED ඒ ටික විතරයි. හරි. ඒතර මෙයාව ප්‍රෝග්‍රෑම් කරනවා නම් ඔයාලට එයාගේ පින් වලට ප්‍රෝග්‍රෑම් එකක් කනෙක්ට් කරලා වෙනම ප්‍රෝග්‍රෑම් කරන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මම Arduino එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වට
ප්‍රෝග්‍රෑම් කරන ID එක තමයි. හරි. හරි. මේක. එතකොට මෙතන පේනව නේද? හරි. මේක තමයි ID. එතකොට මෙතන වාට පුළුවන් මෙතන ෆයිල් ගියාම හරි වාට එක්සැම්පල් ගන්න. හරි. ලින්ක් එක ගත්තොත් හරි මේ විදිහට බ්ලින්ක් කෝඩ් එක. එතකොට බෝඩ් එක ෆිසිකලි මෙයාට කනෙක්ට් කරා. හරි. Arduino එකට කනෙක්ට් කරාම ඔයාලට මෙතනින් තෝරන්න ඕනේ බෝඩ් එකේ ටයිප් එක මොකක්ද කියලා. හරි. ටූල් ගියා බෝඩ් ගියා මෙතන ඔයාලට මොකද්ද බෝඩ් එක සිලෙක්ට් කරනවා. හරි. ඒ වගේම මෙයාගේ පෝට් එක. හරි. මම ෆිසිකලි බෝඩ් එක ගහුවා මෙතනින් මොන කොම්පෝට් එකද කියලා තෝරන්න. හරි. එයාගේ මෙතනින් ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා තෝරන්න. හරි. normally කියන්නේ Uno board එක IC එකෙන් ප්‍රෝග්‍රෑම් කරනවා නම් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට දාන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් කෝඩ් එක කම්පයිල් කරවන්න වැඩද කියලා. මෙතනින් එවුවොත් verify කියන එක එවුවොත් කෝඩ් එක කම්පයිල් වෙලා error එකක් තියෙනවා නේ මෙතන යට පෙන්නනවා. එතන කෝඩ් එක Arduino board එක දැන් මේක මුකුත් error එකක් නෑ. හරි. error එකක් තියෙනවා නේ. ඒ කියන්නේ මොකක් හරි ටයිප් කරොත් ඔයගේ කරොත් කම්පයිල් වෙද්දී error එකක් පෙන්නනවා. හරි. ඒ වගේම අර දැක්කද මෙතන මේකක් නෑ මේ name type එක නෙමෙයි කියලා පෙන්නනවා. හරි. error එකක් තියෙනවා නම් පෙන්නනවා. ඒ වගේම ඔයාලට මෙතනින් පුළුවන් අප්ලෝඩ් කියන එකේ කෝඩ් එක කම්පයිල් කරලා බෝඩ් එකට දානවා. හරි. ඒකට මේ කම්පයිල් කියන එක වඩ. එතකොට මෙතන ඔයාලට පෙන්නනවා ඔයා සිලෙක්ට් කරපු බෝඩ් එක මොකද්ද? ඒ බෝඩ් එක කනෙක්ට් වෙලා තියෙන USB බෝඩ් එක කොම් පෝට් එක මොකද්ද? හරි. එතකොට ඒ වගේම ඔයාලට පුළුවන් මෙයාම serial communication set කරන්න. හරි. එතකොට පුළුවන් මෙතන serial mode එක on කරලා දැන් මේක on වෙන්නේ නැහැ බෝඩ් එක ගහපු ටික සාචුටේ. මෙතන ගිහවට පෝට් එක තෝරන්න පුළුවන්. හරි. කරලා මෙතන පුළුවන් serial mode එක ක්ලික් කරාම serial mode එක open වෙනවා. හරි. එතකොට කෝඩ් එක ලියලා තියෙනවා නම් serial මොනවා හරි display වෙන්න කියලා මෙතන එක display වෙනවා. හරි. ඒ වගේම ඔයාට මොකක් හරි serial date එකක් බෝඩ් එකට යවන්න ඕන නම් මෙතන type කරලා enter කරලා යවන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයා serial communication පාවිච්චි කරනවා නම් බෝඩ් එකේ ඔයාට මේ 0 1 කියන pin දෙක use කරන්න බෑ. හරි. ID එක මොනවද ප්‍රශ්න තියෙනවද?
එතකොට Arduino IDE එක සාමාන්‍යයෙන් කොටස් 3කට ප්‍රෝග්‍රෑම් එක බෙදෙනවා. හරි. එතකොට මොනවා හරි වේරියබල් ඩික්ලෙයාර් කරනවා නම් එහෙම නැත්නම් ලයිබ්‍රරිස් මොනවා හරි දානවා නම් ඔයාලට මෙන්න මේ හරියට. හරි. සෙටප් එකට උඩින් දානවා. හරි. එතකොට සෙටප් එකේ අපි දාන්නේ පින් ඩිෆයින් කරන ඒවා. ඒ කියන්නේ පින් එකක් අවුට්පුට් එකක්ද ඉන්පුට් එකක්ද ඒ කියන එක ඒ වගේ ඒවා තමයි සෙටප් එකේ ඩිෆයින් කරන්නේ. හරි. එතකොට ඔයා සෙටප් එකෙන් මොකක් හරි ගහන කෝඩ් එක මේ එක්සිකියුට් වෙන්නේ එකපාර. හරි. එතකොට මෙයා පව දුන්නා නම් නැතර රීසෙට් කරා නම් මෙයා එකපාරක් දුවන. හරි. දුවලා ඊට පස්සේ මේ ලූප් එක. හරි. ලූප් එක ඇතුලේ තියෙන කෝඩ් එක දිගටම දුවනවා. හරි. පව තියෙනකන් එයා දුවනවා. හරි. එතකොට මේවා මෙතන බැලුවොත් මේකේ ලයිබ්‍රරි දාලා නැහැ. මෙතන තියෙනවා pin mode එක. ඒ කියන්නේ pin mode LED built in කියන්නේ 13 වෙනි pin එකේ pin එක. හරි. LED built in කියන්නේ මෙයා දීපු නම. ඒක output එකක් කරනවා. හරි. මෙතන එතකොට ඒක output එකක් වුණාට පස්සේ loop එකේ තියෙනවා digital write LED built in pin high. හරි. ඒ කියන්නේ LED pin එක high කරන්න කියලා. එයා volt 5 කරන්න කියලා. delay එයා මේ කරපු එක මිලි සෙකන්ඩ් 1000. හරි. තප්පරයක් කරන්න. හරි. ඊට පස්සේ ආපහු මේ pin එක low කරන්න. ඒක තප්පරයක් තියන්න. හරි. පැහැදිලිද ඒක? එතකොට ඉස්සර නම් බෝඩ් එක රුපියල් 900ක් විතර වෙනවා. දැන් 1900ක් විතර වෙනවා. හරි. ඒ වුණාට ඔයගලන්ට බෝඩ් ඒවා නැතුව මෙයාම සිමුලේටර්ස් වලින් වැඩ කරන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ එක සිමුලේටර් එකක්. හරි. Tinkercad කියන එක. හරි. මම ලින්ක් එක දාන්නම්. එතකොට එතකොට ඕල් ගියා. හරි. ගිහලා වලට ගියාම ඔයගලන්ට අඩු එකක් ගන්න පුළුවන්. හරි. මෙතන තියෙනවා අඩු. හරි. අර මෙතන කෝඩ් කියන එක්කෙනාගේ ඔයාට මේ බ්ලොක් ටයිප් එකේ කෝඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෙක්ස්ට් එකෙන් කෝඩ් කරන්නත් පුළුවන්. හරි. ඉතින් මේ තියෙන්නේ අර කලින් ප්‍රෝග්‍රෑම්. හරි. මෙතනට වගේ කෝඩ් එක ලියලා දාලා හරි. මෙයා සිමුලේට් කියන එක ගිහුවම ඔයාට වෙන්නේ මේ LED එක. මේක තමයි 13 LED එක. මෙයා බ්ලින්ක් කරනවා. හරි. ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේ සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. හරි. රෙජිස්ටර් වෙලා මේක try කරන්න පොඩ්ඩක්. ඒ අතර මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
රෙජිස්ටර් වුණාද? ඔව් සර්. try කරලා බලන්න. කෝඩ් එකත් ඕනනම් යන්න. එතකොට ඔයගොල්ලන්ට කම්පෝනන්ට් එකක පැත්ත වෙනස් කරන්න පුළුවන් මෙතන. හරි. කම්පෝනන්ට් සිලෙක්ට් කරලා මෙතන රොටේට් කරන්න පුළුවන්. මෙතන වැලියු එක මෙතනින් ගන්න. හරි. වැලියු එක මෙතන ටයිප් කරනවා. දැන් මේ ටෙක්ස්ට් වෙනස් කරන්න. ඔන්න වයර් එකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන 13 වෙනි සිග්නල් එකම එළියට අරගෙන පිටින් වෙනම LED එකකට දීලා තියෙනවා. හරි. හරිද? එතකොට මේ කලින් අපි කරේ බෝඩ් එකේ අවුට්පුට් එකක් ගත්තනේ. හරි. එතකොට බෝඩ් එකට සිග්නල් එකක් ඉන්පුට් එකක් විදිහට දෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වැඩේට ලේසිම එකක් තමයි ස්විච් එකක් දාන්න. හරි. එතකොට ස්විච් එක ඔහොම තියනවා. හරි. එතකොට මෙයාට එක්කවා ප්ලස් දෙන්න පුළුවන්. ඒ කියන්නේ 5 වෝල්ට් දෙන්න පුළුවන් නැත්නම් ග්‍රවුන්ඩ් එක දෙන්න. හරි. අපි මෙතන 5 වෝල්ට් දුන්නා. හරි. මෙයා කෙලින්ම දෙන්න පුළුවන් අර මොකක් හරි ඩිජිටල් හරි ඇනලොග් හරි පින් එක. හරි. එතකොට මේ ඔයාට ඩිජිටල් මොකක් හරි වැඩකදී ඩිජිටල් පින් විදියට මේ ඇනලොග් පින් හයත් යූස් කරන්න පුළුවන්. හරි. මේකත් එකක්. හරි. එතකොට මෙතන ඔයාට ස්විච් එක මෙයා 5 වෝල්ට් දීලා මෙයාව
දෙන්න පුළුවන් ආඩියෝ එක. හරි. ඒක ස්විච් එක ප්‍රෙස් කරොත් සර්කිට් එක කම්ප්ලීට් වුණා. මෙයාට කෙලින්ම 5 වෝල්ට් කියලා වෙනවා. එතකොට මෙයාගේ ලොජික් හයි වෙනවා. හරි. ඒක පැහැදිලිද? හරි. එතකොට මේවා ස්විච් එක ඕෆ් කර. හරි. ඔය ස්විච් එක ඕෆ් කරොත් මෙයාට කොහෙන්වත් වෝල්ටේජ් සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට මෙයාගේ එක ඒ කියන්නේ වෝල්ටේජ් මොකද නැත්තම් මෙතන තියෙන වෝල්ටේජ් එක අපිට කියන්න බෑ. හරි. සාමාන්‍යයෙන් වෝල්ට් 5ට වඩා අඩුයි, බිඳුවට වඩා වැඩි නම්බර් එක. හරි. එතකොට මේ වගේ අවස්ථාවක අපි ඒ වෝල්ටේජ් එකට කියනවා ෆ්ලෝටිං වෝල්ටේජ් එක. හරි. එතකොට මේ වගේ වෝල්ටේජ් එකක් තියෙද්දි සමහරක් වෙලාවට මෙයා නිබේම ලොජික් හයි වෙන්න පුළුවන්. මෙයා ස්විච් එක ඔන් කරන්නේ නැති. හරි. නැත්තම් ලොජික් ලෝ වෙලා තියෙනවා. හරි. අන්න ඒ ප්‍රශ්නේ මග අරගන්න අපි මෙයාට සෙට් කරනවා 10k වගේ ලොකු රෙසිස්ටරයක්. හරි. මෙතන දීපු වෝල්ටේජ් එකට විරුද්ධ එක. දැන් මෙතන පහන දීලා තියෙන එහෙනම් මෙයාව අපි ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරනවා. හරි. මෙතන අපි මෙතන රෙසිස්ටරේ ග්‍රවුන්ඩ් එකනේ කනෙක්ට් කරේ. අපි ඒකට කියනවා පුල් ඩවුන් කියලා. හරි. දැන් පුල් ඩවුන් රෙසිස්ටර් එකක් අපි යූස් කරනවා. හරි. මෙතන මේ වගේ රෙසිස්ටර් එකක් කනෙක්ට් කරාම මෙතන ග්‍රවුන්ඩ් එකේ 0 වෝල්ටේජ් එක. හරි. එතකොට මෙයා හරහා කරන්ට් එකක් යන්නේ නැහැනේ. යන්නේ නැහැ. එතකොට මෙයාගේ වෝල්ටේජ් එක 0. එතකොට මෙයා අනිවාර්යයෙන්ම ලොජික් 0 වල තියෙනවා. හරි. එතකොට ආ මෙතන ස්විච් එක ඔන් කරොත් මෙතන වෝල්ට් 5යි. හරි. මෙතන 0 එහෙනම් මේ පැත්තට පොඩි කරන්ට් එකක් යනවා. මේ පින් එක වෝල්ට් 5යි තියෙනවා. හරි. ඒක පැහැදිලිද? ස්විච් එක සම්බන්ධ කරන විදිහ මොකක් හරි ප්‍රශ්න තියෙනවා. එතකොට IC එකක් හදන එක ටෙක්නොලොජිස් තියෙනවා. හරි. ඒතකොට මේ ටෙක්නොලොජිස් වලින් TTL එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර් ලොජික් වලින් ලොජික් හදලා තමයි මේ Arduino Uno එකේ IC එක තියෙන්නේ. හරි. එතකොට මේ IC එක වෝල්ට් 2 ඉඳන් වෝල්ට් 5 වෙනකන් ඉන්පුට් එක ලොජික් හයි කියලා මෙයා ගන්නවා. හරි. ඒක වෝල්ට් 2 ඉඳන් 0.8 වෙනකම් වෝල්ටේජ් එක මෙයා ලෝ කියලා ගන්නවා. හරි. ඒ වගේම 0.8 ඉඳන් 2 වෙනකම් වෝල්ටේජ් එක මෙතන වෝල්ටේජ් එක ඩෙෆිනිෂන් එකක් නැහැ. හරි. අන්නේ ඩෙෆිනිෂන් එක. නැත්නම් අන්ඩිෆයින්ඩ් රේන්ජ් එක මග අරගන්න තමයි අපි pull up නැත්නම් pull down resistors use. හරි. එතකොට ඒක අවුට්පුට් එකක් වෙද්දිත් ඉන්පුට් එකක් වෙද්දිත් එහෙම නැත්නම් අවුට්පුට් එකකදී අපිට සමහරක් වෙලාවට pull up pull down resistors පාවිච්චි කරන්න වෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ pull up. හරි. එතකොට pull up කියන්නේ ඔයාගේ ස්විච් එක ඔයා සෙට් කරලා තියෙන ග්‍රවුන්ඩ් එකට ඒ වගේම රෙසිස්ටර් සෙට් කරලා තියෙනවා ප්ලස් එකට. හරි. pull down කිව්වොත් ස්විච් එක සෙට් කරලා තියෙනවා ප්ලස් එකට රෙසිස්ටර් සෙට් කරලා තියෙනවා ග්‍රවුන්ඩ් එකට. හරි. මේ කතා දෙක පැහැදිලි. ඒක මොනවද අහන්න තියෙනවද? හරි. ඊට පස්සේ අපි ස්විච් එක ප්‍රෙස් කරොත් හරි ස්විච් එක අපි බෝ මේ වගේ සිග්නල් එකක් තමයි එනවා.
හරි මේක ඕෆ් එක මේක ඔන්න හරි ප්‍රෙස් කරොත් මෙයාගේ ඔන්න එක මේ වගේ සිග්නල් එකක් තමයි ඉන්නවා හරි හැබැයි ඔයාලට ඇත්තටම එන්නේ මෙන්න මේ වගේ හරි මේ වගේ සිග්නල් එකක් තමයි ඇත්තටම හරි එතකොට ඔයාගේ ඔන් ඒරියා එක තමයි මේක හරි හැබැයි ඊට කලිනුත් ඊට පස්සෙත් මේ වගේ බවුන්ස් හරි පොඩි පොඩි පල්ස් තියෙනවා හරි එතකොට අපි ස්විච් එකක් හරි දැන් ස්විච් එකක් අපි එබ්බොත් මොකක් හරි කවුන්ට් එකක් වෙන්න ගත්තා කියමුකෝ හරි එතකොට ඔයා ස්විච් එක ඔබන්නේ එකපාරයි එහෙනම් එකයි කවුන්ට් එක හරි ඒ වුණාට ඔයාට මේ වගේ බවුන්ස් තියෙනවා හරි එතකොට මේ මෙතන වෝල්ටේජ් එක වෝල්ට් දෙකට වඩා වැඩි වෙච්ච ගමන් බෝඩ් එක හිතන්නේ මෙතන පල්ස් එකක් කියලා. හරි ස්විච් එක අරයි බෝ කියලා. හරි මෙතනත් ඒ හරි වෝල්ට් දෙකට වඩා වැඩි වෙච්ච ගමන් හිතන්නේ බෝ කියලා. හරි ඒතරවා හරියට එකපාරේ ඔබන්න. හැබැයි මෙතන 1 2 3යි 4යි 5යි. හරි පස් පාරක් බෝ කියලා තමයි බෝඩ් එක කවුන්ට් කරන්නේ. හරි එතකොට මෙන්න මේ වගේ සිග්නල් එන එකට අපි කියන බවුන්සින් කියලා. හරි එතකොට අපිට බවුන්සින් අයින් කරන්න පුළුවන් එක්කෝ කෝඩ් එකෙන් හරි කෝඩ් එකෙන් ඩිලේ එකක් දානවා ඩිලේ එකක් දාලා අපිට බවුන්සින් අයින් කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් ස්විච් එකේ දෙපැත්තට කැප් එකක් දානවා හරි කැප් එකක් දැම්මම මේ වගේ පල්සස් ෆිල්ටර් වෙනවා හරි ඒක පැහැදිලිද ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට මේ එන්නේ මොන වගේ ෂේප් එකක්ද එතකොට මේ ෆිල්ටර් වුණාට පස්සේ ෆිල්ටර් වුණාට පස්සේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ පාට අයින් අය කියන්නේ කෙලින්ම මේ නිකන් මේ වගේ එකක් වෙනවා හරි මෙහෙමයි ඕ වගේ එකයි ඕ වගේ එන්නේ මේ ඒ කියන්නේ ෆිසිකලි මෙතන කැප් එකක් වගේ දාලා කරොත් හරි කැප් එක නැතුව කරොත් මේ වගේ වෙනවා හරි හැබැයි බෝඩ් එකට අපි කියනවා ඔයා සිග්නල් එක බලන්න ඕනේ එක්කෝ මේ කියන්නේ මෙයා පටන් ගත්ත කියමුකෝ මෙතන මේ මෙහෙම කියලා මෙතන පටන් ගත්තා පටන් අරන් චුට්ටක් වෙලා බලනවා මේ විදිහටම ඒ කියන්නේ කොන්ස්ටන්ට් එනවද කියලා හරි මොකක් ටයිම් ඉන්ටර්වල් එකක් දෙනවා ඒ ටයිම් ඉන්ටර්වල් එක බලන කොන්ස්ටන්ට් එනවද හරි ඒ ටයිම් ඉන්ටර්වල් එකට වඩා සිග්නල් එකේ ටයිම් එක අඩු වුණොත් එයාව ගණන් ගන්න නෑ එතකොට මේ වගේ වයින් වෙනවා එතකොට මෙහෙම ගිහිලා ඕ ඒ ටයිම් ඉන්ටර්වල් එකට වඩා වැඩි ටයිම් එකකදී මේ සිග්නල් එකේ තව එනවා එහෙනම් මෙයා ස්විච් එක ප්‍රෙස් කරා කියලා ගන්න හරි software වලින් හදද්දි කොහොමත් මේ වගේ එනවා හැබැයි අපි මේවා ගණන් ගන්න එපා කියලා කියනවා hardware එකෙන් හැදුවොත් ඔයාලට මේ වගේ එකක් හදා ගන්න පුළුවන් අදාළ ඔය රේන්ජ් එකේ කැප් එකක් දාලා ගන්න පුළුවන් හරි පැහැදිලිද ඔව් සර් හරි හරි එතකොට අපි ඔසිලොස්කෝප් එක يعني දැන් මෙතන ස්විච් එකේ මෙතනට අපි ඔසිලොස්කෝප් එකේ ප්‍රෝබ් එක නැත්නම් සිග්නල් ප්ලස් එක කනෙක්ට් කරලා ග්‍රවුන්ඩ් එක අනිත් එකට කනෙක්ට් කරොත් ඔයාලට බලන්න පුළුවන් මේ වගේ මේ බවුන්ස් වෙන සිග්නල් හරි එතකොට ස්විච් එක මේ හැටින් ඔබලා අතහැරියොත් වගේ නැත්නම් ඔබද්දි මේ වගේ බවුන්ස් වෙනවා හරි එතකොට මේක බැලුවොත් හරි මෙයා හයි මේ ටික ලෝ හයි මේවා ගණන් ගන්නේ නෑ ගොඩක් වෙලාවට අපහු මෙතන ලෝ අපහු හයි අපහු ලෝ මෙතන ගත්තොත් හයි ලෝ හයි මෙතන ගත්තොත් ගොඩක් වෙනස් එතකොට මෙතන හයි අපහු මෙයා ලෝ කියලා ගනි මෙයා ලෝ මෙයා හයි මෙයා ලෝ හයි ලෝ එතකොට මෙතන හරිනම් එක සිග්නල් එකයි තියෙන්නේ හැබැයි මෙතන ගොඩක් තියෙනවා හරි
ඒතර ඔය ගොඩක් වෙලාවට වෙන්නේ ඒ කියන්නේ ස්විච් එක ඔබද්දි පොඩක් ভাইබ්‍රේට් වෙනවා. ඒතර ස්විච් එකක් කියන සාමාන්‍ය ප්ලේට් දෙකක් නේ. හරි. ප්ලේට් දෙකක් දෙපැත්තේ charge එකක් තියෙනවා. ඒ කියන්නේ කැප් එකක් විදිහනේ තියෙන්නේ. ඒතර මෙයාගේ වෙනස් වෙද්දි කැපැසිටර්ස් වෙනස් වෙනවා. එතකොට වෝල්ටේජ් ජෙනරේට් කරනවා. ඒ වගේ ප්‍රශ්න නිසා තමයි මේක වෙනස් වෙන්නේ. හරි. ඒක ක්ලියර්ද? ඔව් සර්. හරි. හරි. එතකොට මේ වගේ සර්කිට් ස්විච් කැප් එකකුයි රෙසිස්ටර් එකකුයි වගේ දාලා ඔයාට පුළුවන් අර බවුන්ස් වෙන සිග්නල් එක ෆිසිකලි අයින් කරන්න. හරි. එතකොට සිග්නල් එකක් આવොත් ඒක කැප් එකේ කැප් එක charge වෙලා පස්සේ මේ රෙසිස්ටර් එක හරහා කැප් එක discharge වෙනවා. හරි. මෙච්චර කර වෙනකම් කරපු වල මොනවද තියෙන ප්‍රශ්න? හරි. එතකොට හරි. සාමාන්‍යයෙන් Arduino board එකේ digital pin එකකින් අපිට ගන්න පුළුවන් වෝල්ට් 5. හරි. ඒ වගේම current එක මිලි ඇම්පියර් 40යි maximum ගන්න පුළුවන්. හරි. ඊට වඩා වාදින්න ගියොත් IC එක පිච්චෙනවා. හරි. එතකොට හරි. ඔයාට LED කීපයක්. මෙයා ඒක දැන් මෙතන එකයිනේ අපි ගහලා තියෙන්නේ. තව සාමාන්‍ය මේ LED එක. හරි. මේ රතු ඒ කියන්නේ රතු පාට එකේ රතුපත් වෙන LED එක වෝල්ට් 1.65ක් ඕනේ. හරි. ඒ වගේම මිලි ඇම්පියර් 20යි.
හරි එතකොට ඔයාලට මෙතන LED තුනක් තව තුනක් මෙයාට සමාන්තරව ගහන්න ගියොත් මොකද වෙන්නේ හරි සමහරකට IC එක පිච්චෙනවා එහෙම නැත්තම් එළිය අඩු වෙනවා හරි එතකොට ඒ වගේ වෙලාවක ඔයා කොහොමද මේ සිග්නල් එකෙන් LED එකක් පත්තු කරන්නේ LED තුන පත්තු කරන්නේ කොහොමද පත්තු කරන්නේ ට්‍රාන්සිස්ටර් එකක් යුස් කරලා ට්‍රාන්සිස්ටර් එකක් එහෙම නැත්නම් රිලේ එකක් යූස් කරලා හරි. ඒ කියන්නේ මෙතනින් පත්තු වෙන්න ඕන සිග්නල් එක එනවනේ. හරි. ඒ සිග්නල් එක ට්‍රාන්සිස්ටර් එක කරා මෙතන වගේ LED ටිකට දෙන්න පුළුවන්. හරි. හරි. මෙයා වෝල්ට් 5ට LED එකට දෙන්න පුළුවන් ට්‍රාන්සිස්ටර්. හරි. එහෙම නැත්නම් රිලේ එක. හරි. එතකොට රිලේ එක ඔය කියන්නේ රිලේ එක විතරක් දෙනවා. හරි. දෙනවා නම් සාමාන්‍යයෙන් ඒ මෙතන ට්‍රාන්සිස්ටර් එකක් මොකක් හරි දාලා හරි ට්‍රාන්සිස්ටර් එකක් හරි ඔප්ටෝ කප්ලර් එකක්. ගොඩක් වෙලාවට ඔප්ටෝ කප්ලර් එකක් තමයි දාන්නේ. හරි. දාලා මේ මෙයාගේ සිග්නල් එක. ඒ කියන්නේ මෙන්න මෙතනින් එන සිග්නල් එක ට්‍රාන්සිස්ටර් එක දාලා ඊට පස්සේ අපි දානවා රිලේ. හරි. ඒක රිලේ එක දාද්දි දැන් මෙයා ග්‍රවුන්ඩ් එකනේ. හරි මෙයා ප්ලස් එක. මෙතන ඒක රිලේ කියන කොයිල් එකනේ. කොයිල් එකේ වයර් දෙකේ ට රිවර්ස් බයස් වෙන්න ෆ්ලයි බෑක් ඩයෝඩ් දානවා. හරි. මෙතන ඩයෝඩ් එක දාන්නේ ඇයි කියලා කියන්න පුළුවන්. අයිඩියා එකක් තියෙනවද ඇයි අපි ඩයෝඩ් එක දාන්නේ කියලා? හරි. ඒක මෙතන කොයිල් එකක් නේ තියෙන්නේ. හරි. මෙහෙම ඇන්දොත් ලොක් කරලා හරි කොයිල් එකක් තියෙනවා. කොයිල් එක හරහා කරන්ට් එක යද්දි මෙයාගේ මැග්නට් ෆීල්ඩ් එක එනවා හො. හරි. එතකොට මෙතන වෝල්ටේජ් එක වෙනස් කරපු ගමන් මේ මැග්නට් ෆීල්ඩ් එක වෙනස් වෙනවා. හරි. එතකොට මැග්නට් ෆීල්ඩ් වල ප්‍රොපර්ටි එකක් තියෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ වෙනස් වෙන්න. හරි. හිටපු විදිහටම තමයි ඉන්නේ කම. එතකොට ඔයා මෙතන වෙනස් කරපු ගමන් ඒ වෙනස නැති කරන්න. අපෝ අර හිටපු විදිහට ඉන්න හදද්දි මෙයා අනිත් පැත්තට ජෙනරේට් කරනවා. හරි. දැන් කරන්ට් එක දැන් මේ පැත්තට යන්නේ. හරි මෙහෙමනේ. හරි. ඒ පැත්තට විරුද්ධ පැත්තට ජෙනරේට් කරනවා වෝල්ටේජ්. හරි. නැත්නම් EMF එක ඉලෙක්ට්‍රොමෝටිව් ෆෝස් එක. හරි. ඒක ඔයා සප්ලයි කරපු එකට වඩා 100,000 ගුණකින් වැඩි වෙනවා. හරි. හරි එතකොට මොකද දැන් මේවා මෙතන 5ක් දෙනවා. ඒ වගේ සාමාන්‍ය 5ක් දෙනවා වෝල්ටේජ් එක. ඒ වගේ 100 ගුණයක ආපස්සට යනවා. ඒතකොට ඒ වගේ මේ බෝඩ් එක පිච්චෙනවනේ. අන්න ඒතකොට ඒ වැඩි වෙන ඒ කියන්නේ ඒ පල්ස් එක EMP එක අයින් කරන්න තමයි අපි මෙතන ඩයෝඩ් එකක් දාන්නේ. හරි. එතකොට මේ
ඩයෝඩ් වල තියෙනවා ෆෝවර්ඩ් බයස් කරන්න ඕන නම් සිලිකන් නම් 0.7 වලට වඩා වැඩි වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. එතකොට රිවර්ස් බයස් කරන්න නම් රේන්ජ් එකක් තියෙනවා. හරි. සාමාන්‍ය ඩයෝඩ් එක අනුව වෙනස් වෙනවා. මේක වෝල්ට් 100 වගේ ඉඳන් 2-3000 වෙනකන් තියෙනවා. හරි. එතකොට ඒ රිවර්ස් බයස් වෝල්ටේජ් එක වැඩි ඩයෝඩ් එකක් මෙතනට දාන්න. හරි. හරි. එතකොට ඔප්ටෝ කප්ලර් එකක් දාන්නෙත් ඔය පිච්චෙන එක නැති කරන්න. හරි. එතකොට ඔප්ටෝ කප්ලර් එකක් කියන්නේ අපි ඔප්ටෝ කප්ලර් මෙතන දානවා කියන්නේ මෙතන සිග්නල් එකෙන් අපි LED එක පත්තු කරනවා. හරි. LED එක පත්තු කරනවා. එතකොට මෙතන අපි දානවා ෆොටෝ ට්‍රාන්සිස්ටර්. හරි. ෆොටෝ ට්‍රාන්සිස්ටර් දාලා ෆොටෝ ට්‍රාන්සිස්ටරෙන් තමයි රිලේ එක දුවන්නේ. හරි. එතකොට මෙන්න මේ යුනිට් එක. හරි. ෆොටෝ ට්‍රාන්සිස්ටර් LED එකයි තියෙන තනි සිංගල් කම්පොනන්ට් එකට අපි කියන ඔප්ටෝ කප්ලර්. හරි. එතකොට මෙතන මේ Arduino circuit එකේ ඉඳලා නැත්නම් ඔය primary circuit එකේ ඉඳලා හරි. මෙයා primary circuit එක මෙයා secondary circuit එක communicate කරන්නේ light එකකින්. හරි. එතකොට මේ පැත්ත මොකක් හරි ලොකු current එකක් මොනවා හරි වෙලා උනාට මේ පැත්තට යන්නේ නැහැ. මොකද communication medium එක light නේ. හරි. එතකොට voltage එකක් යන්න බෑ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණා secondary circuit එකේ primary circuit එක ආරක්ෂා වෙනවා. හරි. එතකොට සාමාන්‍ය අපේ ආවුන එක Arduino එකක් එකකින් AC current එක මොකක් හරි control කරනවා අනිවාර්යෙන් ඔප්ටෝ කප්ලර්ස් දාන්න. හරි. relay එක වැඩ ගත්තී හරි දාන්න. හරි. ඒක ගැන මොනවා හරි තියෙනවා ප්‍රශ්න? හරි. එහෙම කම්පොනන්ට් කනෙක්ට් කරන එකේ මොනවා හරි තියෙනවද? අහන්න. එතකොට මෙතනින් වාට පුළුවන් අපි දැන් distance sensor එකක් ගත්තා. හරි. මෙයාගේ තියෙනවා ප්ලස් තියෙනවා මයිනස් ග්‍රවුන්ඩ් එක තියෙනවා ප්ලස් තියෙනවා සිග්නල් එක තියෙනවා. හරි. එතකොට ඔක 5 වෝල්ට් 5 මෙතනින් දෙන්න ඕනේ. ග්‍රවුන්ඩ් එක කො මෙතනින් නැත්නම් මෙහෙන් දෙන්න. සිග්නල් එක මෙහෙන් ඩිජිටල් පින් එකකට දෙන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවද මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා? ඔය සෙන්සර් එක. හරි. ඔය සෙන්සර් එක මෙහෙම තියෙනවා ස්පීකර් දෙක. හරි. ස්පීකර් කියනවා අල්ට්‍රාසවුන්ඩ් ට්‍රාන්ස්ඩියුසර්ස්. හරි. එකක් TX එකක් ට්‍රාන්ස්මිට් කරනවා අනිත් එක රිසීව් කරනවා. හරි. RX එකක්. හරි. මේක RX මෙයා TX. හරි. එතකොට මේ පැත්තේ මොකද ඔබ්ජෙක්ට් එක. හරි. එතකොට මෙයා වැඩ කරන්නේ අඩුම ගානේ මේ ඔබ්ජෙක්ට් එකේ ඉඳන් සෙන්සර් එකට ගිහුව සෙන්ටිමීටර් 5ක්වත් තියෙනවා. හරි. 0.5 අතර මෙයා හරියට ඇකියුරේට්ලි වැඩ ගන්න නැහැ. හරි. ඒ වගේම මැක්සිමම් එකක් තිබුණා. සාමාන්‍ය මීටර එකමාරක් වගේ. හරි. එතකොට සෙන්ටිමීටර් 5යි මීටර එකමාරයි අතර වගේ තමයි මෙයාගේ රීඩින් ඇකියුරේට්. හරි. එතකොට මෙයා කරන්නේ මෙතනට සිග්නල් එකක් යවනවා. හරි. අල්ට්‍රාසවුන්ඩ් සිග්නල් එක.
හරි අල්ට්‍රාසවුන්ඩ් කියන්නේ හර්ට්ස් 20000. හරි නැත්නම් කිලෝහර්ට්ස් 20න් වඩා වැඩි ෆ්‍රීකවෙන්සිස්. හරි ඒතකොට ඒවා මිනිස්සුන්ට ඇහෙන්නේ නැහැ. හරි හරි එතකොට මෙයා මෙතනින් සිග්නල් එකක් යවනවා. හරි ඒක මොකක් හරි ඔබ්ජෙක්ට් එකක වැදිලා මෙතනට එනවා රිසීවර් එකට. හරි එතකොට අපි හිතමු t සමාන බිඳුවේදී ටයිම් එක මෙයා යවන සිග්නල් එක. හරි එතකොට t සමානයි 5 ගියමුකෝ. හරි 5ේදී හරි t සමාන 5ේදී ඒක එනවා රිසීවර් එකට. හරි එතකොට මෙතන ඉඳන් ගිහිල්ලා වැදිලා එන්න. හරි තප්පර 5ක් යනවා. හරි එහෙනම් මෙතන ඉඳන් මෙතනට වදින්න යන්නේ මේ ටයිම් එක භාගයක්. හරි 2.5. හරි 2.5 සෙකන්ඩ් ගියමුකෝ. හරි එතකොට සාමාන්‍ය වාතය තුළ ශබ්ද ස්පීඩ් එක 330ක් මීටර් per second වගේ. හරි තප්පරයට මීටර් 330ක් වගේ යනවා. හරි එතකොට වේගය සමානයි දුර බෙදීම කාලය කියන ඉක්වේෂන් එක වලට මෙයාගේ දුර මෙන්න මේ දුර හොයන්න පුළුවන්. හරි එහෙම තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් සෙන්සරේ දුර කැල්කියුලේට් කරන්නේ. හරි එතකොට සෙන්සර්ස් වලට තියෙනවා ලයිබ්‍රරි. හරි ලයිබ්‍රරිස් තියෙනවා. එතකොට දැන් ඔයාලට මම මෙතන කැල්කියුලේෂන් එකක් පෙන්නවනේ. හරි ඔයා ඒ කියන්නේ Arduino IDE එකෙන් නැතුව නිකන් C වලින් වගේ කරනවා නම් ඔයාට ඒ ලයිබ්‍රරියෙන් වෙන දේ ලියන්න ඕන. හරි ලයිබ්‍රරියෙන් වෙන කාර්යයක් ලියන්න. ලියලා තමවර දුර ගන්න ඕන. හරි හැබැයි දැන් Arduino IDE එකේ ඔයාට පුළුවන් ලයිබ්‍රරිස් ඉන්ස්ටෝල් කරන්න. හරි ඒක ලයිබ්‍රරිස් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ඔයාට ක්‍රම දෙකක් තියෙනවා. එක මෙතන ගිහිල්ලා include libraries ගිහිල්ලා ඔයාලට මෙතනින් ඕන ලයිබ්‍රරිය දෙන්න පුළුවන්. හරි අල්ට්‍රාසවුන්ඩ් අපි මෙතන කියමු අපි ගමු LCD එකක් දානවා කියන්නේ. හරි එතකොට එහෙනම් මෙතන liquid crystal කියන ලයිබ්‍රරිය දානවා. හරි එතකොට මේ තියෙන්නේ ඒ ලයිබ්‍රරිය. හරි ඒ ලයිබ්‍රරිය වැටුණා. දැන් ඔයාලට sample ඔයාලට කෝඩ් එක ගහගෙන යන්න තියෙනවා. හරි hello world එක ගත්තොත් හරි මෙතන hello world කෝඩ් එක ගත්තොත් ඔයාලට මේ LCD එකේ ලයිබ්‍රරිය මෙතන තියෙනවා. හරි එතකොට මෙතන තියෙනවා ඔයාගේ data pin එක. හරි LCD එක කනෙක්ට් කරමු pin එක. හරි එතකොට මෙතන තියෙනවා LCD එක size එක. එතකොට lcd.print කියන එක ඇතුලේ හරි කමා දෙක දාලා මොකක් හරි ගැහුවොත් ඒක LCD එක print වෙනවා. හරි එතකොට ඔයාට තියෙන්නේ පොඩි වැඩ ප්‍රමාණයක් Arduino IDE එකෙන් යන්නේ. හරි මොකද ලොකු වැඩ ප්‍රමාණය කරනවා මේ ලයිබ්‍රරි. හරි එතකොට ලයිබ්‍රරිස් එක නවාට වැඩේට නැත්තම් හරි මෙතන include library ගිහිල්ලා මට පුළුවන් library manager. හරි manager ගියාම ඒක චුට්ටක් වෙලා යනවා. හරි මෙතනින් ඔයාලට ටයිප් කරන්න පුළුවන් වාගේ මොකක් හරි සෙන්ස් එක. අපි humidity temperature sensor එක ගත්තොත් DHT11 කෙනෙක් කෙනා ඒක ටයිප් කරලා ඔයාලට මෙතන එනවා සෙන්සර් එක. හරි
මෙතනින් එතකොට version එක තෝරලා මෙතනින් මම දැන් install කරපු නිසා මේක update එකක් එන්නේ. එහෙම නැත්නම් මෙතන install කියලා එනවා. දැන් මෙතන ගත්තොත් මේ install තියෙනවා. ඔයාලා install කරාම library install වෙනවා. හරි? එහෙම නැත්නම් ඔයාලට පිටින් library download කරපුවා zip එකක් විදියට. හරි? ඒ වගේ වෙලාවක මෙතන ගිහිල්ලා add zip ගිහිල්ලා ඒ zip එක select කරලා zip මේ library install කරන්න. හරි? එතකොට board එක install කරද්දිත් එහෙමයි. හරි? board එක නැත්තම් board manager ගිහිල්ලා අර වගේ මොකද board එක කියලා මෙතන දීලා install කරනවා. හරි? එතකොට මේ ID එකෙන් Arduino කියන circuit එක විතරක්ම නෙමෙයි. ඒ කියන්නේ Uno මග ඒව විතරක් නෙමෙයි ESP ඒවත් program කරන්න පුළුවන්. හරි? එතකොට මෙතන වඩා boot load එක burn කරනවා. boot load එක burn කරනවා කියන්නේ ඔක serial communicate කරන පොඩි program එකක් දාන්න ඕනේ. අන්න ඒවා එතනින් දාන්න. හරි. එතකොට ඒක දාන්න නම් ඔයා USB to USB cable එකක් ගහලා තමයි දාන්න ඕනේ ඒ code. හරි. එතකොට කියන්න පුළුවන්ද libraries use කරන එකේ වාසිය අවාසිය. වාසිය මොනවද තියෙන libraries use කරේ? ඒ කෝඩ් එක මම ගහන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අර ඉන්ස්ට්‍රුමන්ට් එකේ කියන්නේ දැන් අල්ට්‍රාසවුන්ඩ් එකක් ගත්තොත් එයාගේ ගිහිල්ලා එන ඔය මැතමැටිකල් පාර්ට් එකක් තියෙනවනේ. ඒතොර ඒවා කෝඩ් කරන්න ඕනේ නැහැ. ලයිබ්‍රරි එකේ හොට පස්සේ ලයිබ්‍රරි තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ලයිබ්‍රරියෙන් ඒ වැලියු එක ගන්න කෝල් කරන නමක් තියෙනවා. හරි? ඒතොර ඒ නම ඔය ලයිබ්‍රරිය දාලා කෝඩ් එකේ නම කෝල් කරපු ගමන් වැලියු එක එනවා. හරි? ඒක තමයි තියෙන වාසිය. හැබැයි අවාසියක් කියන්නේ ඔය ලයිබ්‍රරිස් යූස් කරද්දී මම ක්ලොක් එක සෑහෙන වේස්ට් වෙනවා. හරි? ඒ කියන්නේ දැන් LED කෝඩ් එක තියෙනනේ මේ digital write high digital write out. හරි? ඒ අතර වල ඩිලේ එකක් තියෙනවා. හරි? එහෙම නැතුව නැත්නම් digital write out මේ high low කියලා දුන්නා. ඩිලේ එකක් නැතුව ක්ලොක් එක කොහොම යද්දි හරි? මෙතෙන්දී ඒ කියන්නේ මෙයා රයිසිං එජ් එක වැඩ කරනවා නම් මෙතෙන්දී හයි වුණා නම් ඊළඟ ක්ලොක් එකේ රයිසිං එජ් එක දිහා ලෝ වෙනවා. හරි? හැබැයි ලයිබ්‍රරිස් යූස් කරද්දී මෙහෙම ඊළඟ ක්ලොක් එකේදී ලෝ වෙන්නේ නැහැ. ටිකක් එහාට ගිහිල්ලා තමයි ක්ලොක් එකේ තමයි ලෝ වෙන්නේ. හරි? මේ ක්ලොක් සිග්නල් ඒ කතාව තේරෙනවද? ඒක දන්නවද? clock signal ඒ කියන්නේ digital circuit හරි digital sequential ඒ කියන්නේ නිකන් logic gate වල නෙමෙයි හරි flip flop අනම්ම ඒව use කරද්දී අපිට clock signal එකක් දෙන්න වෙනවා හරි clock signal එකක් කියන වගේ ඒකාකාර square pulse එක හරි එතකොට ওই pulse එක rising එකක් තියෙනවා ඒ කියන්නේ 0 ඉඳන් high වෙද්දී polling edge එකක් තියෙනවා high ඉඳන් low හරි එතකොට ඔයගේ තැන් දෙකක් ඔයගේ තැනකදී හරි අපිට කන්ඩිෂන් බලන්න කියනවා ඒ කියන්නේ දැන් මෙයාට සිග්නල් එකක් එනවනේ හරි දැන් ස්විච් එක ඔබනවා හරි ස්විච් එක එතකොට ඔයාට ඕන වෙලාවට ඔයයි බුවට මෙයා වැඩ කරන්නේ මෙයාට ඕන වෙලාවට හරි මෙයාට ඕන වෙලාව තීරණය කරන්නේ ක්ලොක් එක හරි ක්ලොක් එක රයිසිං එජ් එකේ නා ඔයා රයිසිං එජ් එකේ තමයි සිග්නල් එක බලන්න හරි ඔයා දැන් මේ හරියට ඉද්දි හරි ක්ලොක් එක යද්දි මේ හරියට ඉද්දි ඔයා ස්විච් එක බුවට මෙයා මොකුත් වෙන්නේ නැහැ හරි මේ වගේ රයිසිං එජ් එකට ආවම තමයි බලන්න දැන් ස්විච් එක ඔබන් ඉඳලා ස්විච් එකේ සිග්නල් එක වගේ හයි වෙලා තියෙද්දි හරි රයිසිං එජ් එක සෙට් වෙන්නේ මෙතන එහෙනම් මෙතනදී තමයි මෙයා වෙනස් වෙන්නේ හරි ක්ලොක් එක කොහේ හරි අතර මේ රයිසිං එජ් මේ රයිසිං එජ් යන ඕන තැනකදී මෙයා වෙනස් කරා
සිග්නල් එකක් දුන්නට එයා බලන්නේ නැහැ. හරි. ඒක ඔයගොල්ලෝ සීක්වෙන්ෂල් ලොජික් වලදී කියයි. හරි. ඒක පැහැදිලි කරලා. හරි. ඔයගේ අයිඩියා එකක් තමයි ඔය නිකන් පොලිං රේට් එකක් වගේ එකක්ද නිකන් තියන්නේ. තේරුණා. ඒ කියන්නේ මේ ඔය නිකන් දැන් රීඩ් කරන්නේ හැම මේ අප් සිග්නල් එකකින් වගේ කියලා නේද මෙසේ කියන්නේ. ඔව් ඒ කියන්නේ මේ මෙහෙමයි. අතරට ඩිලේ එකක් නෑ ඒ කියන්නේ මෙහෙමයි. දැන් නිකන් මේ වගේ සිග්නල් එකක් තියෙනවා. හරි. ක්ලොක් එක. හරි. ඔය දැන් ස්විච් එකෙන් දෙනවා කියමු සිග්නල් එක. ඔයගේ සිග්නල් එක. හරි ඔයගේ අපා ස්විච් එකෙන් දෙනවා. හරි. එතකොට දැන් මෙයා එක්ක රයිසිං එජ් එකේ දැන් ෆෝලිං එජ් එකේ තමයි වැඩ කරන්නේ. හරි. දැන් මෙතන වගේ තියෙන රයිසිං එජ් එක. හරි මෙයා රයිසිං එජ් එකේ වැඩ කරනවා කියමු. හරි. දැන් 0 ඉඳන් හයි වෙද්දි. ඔහොම වැඩ කරනවා. වැඩ කරනවා. හරි. දැන් ඒ වුණාට වගේ ඔය ස්විච් එක ඔබන්නේ මේ හරියේදී. හරි. ඒක මේ හරියේදී රයිසිං එජ් එක මුකුත් නැහැනේ. හරි. එතකොට මෙන්න මේ ඉන්ටර්වල් එකේදී මෙයා වැඩ කරන්නේ මේ වෙනස් වෙන්නේ නැහැ. හරි. අවුට්පුට් එක වෙනස් වෙන්නේ නැහැ. අප මෙතන රයිසිං එජ් එකේදී මෙයා හයිනේ. එහෙනම් මෙතනින් එහාට මෙයා වෙනස් කරනවා. හරි. මෙතනින් එහාට LED එක පත්තු කරනවා. ස්විච් එක බොත් LED එක පත්තු වෙනවා නම් මෙතනින් එහාට පත්තු කරනවා LED. හරි. එතකොට ඔයාලට ඒ කියන්නේ මෙයා දැනෙන්නේ නැත්te මෙයා කියන්නේ මෙගාහර්ට්ස් 10 6 16 වැඩි කරන 10 6 වගේ බලයකින් තමයි මේ බලයක් ඒ කියන්නේ ඒ වගේ නම්බර් එකකින් තප්පරයකට මෙයා පල්ස් වෙනවා. එතකොට ඔයාට මේක ඒ කියන්නේ ඔසිලොස්කෝප් එක ඔය කියන්නේ මෙෂර් ඉන්ස්ට්‍රුමන්ට් එකකින් බලනවා හැරෙන්නේ නිකන් ඇහැට පේන්නේ නැහැ. ඔගේ ක්ලොක් රේට් එක වැඩි කරොත් එහෙම මේ ෆිල්ටර් කියන්නේ සෙට් වෙන රේට් එක වැඩි වෙනවන්නේ. ඔව් අහුවෙන රේට් එක වැඩි වෙනවා. හැබැයි ඔයාලට ලිමිට් එකක් තියෙනවා. හරි සාමාන්‍යයෙන් මේ මෙගා 20ට වගේ එහාට වැඩි ගන්න බෑ. හරි ඒක IC එක මත ඩිපෙන්ඩ් වෙන පැරාමීටර් එක. හරි ඒක ලිමිට් එකක් තියෙනවා. හරි එතකොට ඔයා වැඩි කරොත් තව ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මෙයාගේ පවර් මෙයා පවර් කන්සම්ප්ෂන් වැඩි වෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. හරි ඒක ඔව් දැන් මෙයා කියන්නේ බෝල්ට් 5න් දුවනවා නම් 16 මේ ඔසිලේටර් එකක් දාන්න ඕනේ ක්‍රිස්ටල් එකක්. හරි නැත්තම් වෝල්ට් 3න් වගේ දුවනවා නම් 8 ක්‍රිස්ටල් එකක් දැම්මම හරි. හරි 8 මෙගාහර්ට්ස්. හරි එතකොට ඔය ක්‍රිස්ටල් එක ගන්න ඔයගේ පොඩි කැලලක්. හරි චුට්ටක් නැසක
හරිද එතන ක්ලොක් එකේ කතාව ඔයගලන්ට තේරුණාද පොඩ්ඩක් ඔව් සර් හරි හරි එතකොට ඔයගලන්ට ඒ කියන්නේ Arduino බෝඩ් එක උනෝ වගේ කියන්නේ බෝඩ් එකක්ම ඕනේ නෑ මේ IC එකයි ක්ලොක් එකයි තියෙනවා නම් අර IC එකයි ක්ලොක් එකයි ගහලා ඒකට ට්‍රාන්සිස්ටර් කියන්නේ කන්වර්ටර්ස් තියෙනවා හරි ඒ කියන්නේ මෙතන මේ USB සිග්නල් එක මෙයාට සීරියල් කන්වර්ට් කරනවා හරි අන්න එහෙම මොකක් හරි කන්වර්ටර් එකක් ගහලා වට Arduino IC එකයි ක්ලොක් එකයි දාලා වට වැඩක් කරගන්න පුළුවන් හරි ඒ කියන්නේ මොකක් හරි ෆික්ස් එකක් කොහේ හරි තැනක මොකක් හරි එකක් මොනිටර් ගන්න හයි කරනවා කියමු සර්කිට් එක හරි ඒතරවට උණුකම්ම හයි ගන්න ඕනේ නැහැ මෙතන මේ තියෙන ක්‍රිස්ටල් එක හරි ක්‍රිස්ටල් එකයි මෙතන IC එකයි ඒතර ක්‍රිස්ටල් එකට සාමාන්‍ය කැප් දෙකක් දාන්න හරි එහෙනම් මෙතන ක්‍රිස්ටල් එකේ තියෙනවා නේද මේ පින් දෙක ඒ පින් දෙක කැප් දෙකක් දාලා එයාව ග්‍රවුන්ඩ් එකට සෙට් කරනවා හරි ඔන්න ඔය සෙට් එක තියෙනවා නම් ඇති හරි සාමාන්‍ය ඒතර Arduino Pro Mini කියන්නේ ඔය වගේ එකක් හරි IC එකයි ක්ලොක් එකයි පොඩ්ඩයි LED ටිකක් දාලා එහෙම හරි ඒතර ලෝ බජට් මොකක් හරි ෆික්ස් මොකක් හරි කරනවා නම් ඒ වගේ එකකින් කරගන්න පුළුවන් එතකොට දැන් මෙතන තියෙන ඩිජිටල් බිට් 14යි ඇනලොග් 6යි නේ හරි ඒතර ඔයාගේ මොකක් හරි ඇප්ලිකේෂන් එකට ඊට වඩා ඕන වෙනවා හරි එක්කවාට කියන්නේ වෙනම IC තියෙනවා හරි මල්ටිප්ලෙක්සර් ඩිමල්ටිප්ලෙක්සර් වගේ IC මොනවා යූස් කරලා මෙයාගේ පින් ඔයාට පින් ගාන යම් තාක් දුරකට වැඩි කරගන්න පුළුවන් හරි එහෙම නැත්තම් මෙගා එකකට යන්නේ හරි එතකොට මෙගා එකෙත් මෙහෙම USB to serial converter එක තියෙනවා මෙගා IC එක තියෙනවා හරි පින් එක දෙන එක එතකොට මෙගා එක ඉන්ටර්නෙට් එක ලොකු හරි ඒ වගේම ඒකෙත් තියෙනවා IC එකයි ක්ලොක් එකයි ඒ ටික තියෙන පොඩි බෝඩුත් තියෙනවා එතකොට Arduino වල තියෙනවා හරියට ලයිබ්‍රරිය දාගෙන කෝඩ් ටික කරගන්න පුළුවන් නම් හරි හරි ඒක සාමාන්‍යයෙන් දැන් ෆිසිකලි ගහනවා නම් මේවට ගහනවා ජම්පර් වයර්ස් ජම්පර් වයර්ස් යූස් කරනවා නම් පුළුවන් තරම් එක චෙක් කරලා ගහන්න හරි ඔය ජම්පර් වයර් සමහරක් ඒවා තියෙනවා ෆිසිකලි හොඳට තියෙනවා හැබැයි ඇතුලෙන් කැඩිලා හරි ඒ වගේ වුණොත් ඔයාට එන ප්‍රශ්න ආයි හොයාගන්න බෑ. හරි. ඒතර Arduino වලින් මොනවා හරි අහන්න තියෙනවද? හොලන්නේ එතකොට ඊට පස්සේ ටොපික් එක තමා කියන්නේ සෙන්සර්ස් හරි sensors එතකොට sensor එකක් කියන්නේ හරි ඉස්සෙල්ලාම transducer එකක් කියන්නේ මොකක් හරි එනර්ජි එකක් තවත් එනර්ජි එකකට කන්වර්ට් කරනවා හරි අපි ස්පීකර් එකක් ගමුකෝ හරි ස්පීකරේ මයික් එක හරි එතකොට ස්පීකරේ මොකද්ද කරන්නේ ඉලෙක්ට්‍රික් එනර්ජි එයාට ලැබෙන
ඉලෙක්ට්‍රික් එනර්ජි එක සවුන්ඩ් එක විදිහට කන්වර්ට් කරනවා. හරි? මයික් එකෙන් හරි? මයික් එකෙන් කරන්නේ සවුන්ඩ් එක ඉලෙක්ට්‍රික් එනර්ජි එකක් විදිහට කරනවා. එතකොට අපි ඒ කියන්නේ ෆෝන් මොකක් හරි බාහිර එනර්ජි එකක් ඉලෙක්ට්‍රික් එනර්ජි එකක් විදිහට කන්වර්ට් කරන එකට අපි කියනවා සෙන්සර් එකක්. හරි? ඒතර ඉලෙක්ට්‍රික් එනර්ජි එක මොකක් හරි එනර්ජි එකකට කන්වර්ට් කරන එකට අපි කියනවා ඇක්චුවේටර් එකක්. හරි? ඒතර මොකක් හරි එනර්ජි එකක් මොකක් හරි එනර්ජි එකකට කන්වර්ට් කරන සෙට් එකට සම්පූර්ණ කුලකට අපි කියනවා ට්‍රාන්ස්ඩ්යුසර් එකක්. හරි? පැහැදිලිද? එතකොට Arduino එක වෙන්නේ මෙහෙම. හරි? සෙන්සර් එකක් තියෙනවා. හරි? මොකක් හරි පිටින් එනර්ජි එකක් තියෙනවා. හරි? අපිට ඒක වෙන්නකොට සවුන්ඩ් එකක් වෙන්න පුළුවන්, ලයිට් එකක් වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රෙෂර් එකක්, ටෙම්පරේචර්, හීට් එකක්. ඒක මොකක් හරි වෙන්න පුළුවන්. හරි? ඒ එනර්ජි එක සෙන්සර් එකකින් අපි ඉලෙක්ට්‍රික් එනර්ජි එකකට කන්වර්ට් කරනවා. හරි? එතකොට මේ ඉලෙක්ට්‍රික් එනර්ජි එක ඉගෙන ලෝකේ තියෙන එනර්ජිස් හරි එනර්ජි තියෙන ඔක්කොම ඇනලොග් ෆෝම් එකේ. හරි? ඇනලොග් සිග්නල් විදිහට තමයි ඒවා තියෙන්නේ. හරි? එතකොට ඇනලොග් සිග්නල් එක අපි ඩිජිටල් විදිහට කන්වර්ට් කරනවා. හරි? ඒ ඩිජිටල් විදිහට කන්වර්ට් කරන අපිට ADC ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර්ස් තියෙනවා. හරි? ඒ කන්වර්ටර්ස් ಜಾති ගොඩක් තියෙනවා. අපිට අදාළ එක සිලෙක්ට් කරන්න. හරි? එතකොට සෙන්සරෙන් කරන්නේ ඒ බාහිර එනර්ජි එක අපිට ඇනලොග් සිග්නල් එකක් නැත්නම් ඩිජිටල් සිග්නල් එකක් විදිහට හදනවා. ඉලෙක්ට්‍රික් වෝල්ටේජ් එක. හරි? හදලා එයාව අපි දෙනවා Arduino එකට. හරි? මෙතන ඇම්ප්ලිෆයර් එකක් නෙමෙයි Arduino එකක් කියලා හිතනවා. හරි? දෙනවා. හරි? Arduino එකට දෙනවා. එතකොට අපි Arduino එකේ කෝඩ් එක තියෙනවනේ. හරි? කෝඩ් එක තියෙනවා. ඒ කෝඩ් එකෙන් කියන එක කරනවා. හරි? මෙයා ආවට සිග්නල් එක ආවට කියන එක කරනවා. කියන එක කරලා අවුට්පුට් එකක් විදියට තව වෝල්ටේජ් එකක් මෙයා අවුට් කරනවා වෙන පිට. එතකොට ඒක ඇක්චුවේටර් එකට ගිහිල්ලා වෙන බාහිර එනර්ජි එකක්. ඒක සද්දේ, ලයිට් එක, එහෙම නැත්නම් හීට් එකක් කොහොම මොකක් හරි එකක් විදියට කන්වර්ට් වෙනවා. හරි? එතකොට මූලික වශයෙන් Arduino එක වෙන්නේ ඔය ටික. හරි? එතකොට මෙන්න මේ රේන්ජ් එකේ ඔක්කොම ඩිජිටල් තියෙනවා. හරි? ඩිජිටල් වෝල්ටේජස්. එතකොට සෙන්සර් එක ඇක්චුවේටර් එකයි ඒ පැත්තේ තියෙන ඔක්කොම ඇනලොග්. හරි? ඉතින් ඔය අතර තව බාහිරින් මොනම් මෙමරිස් අනම්මනම් ඒ වගේ ඒවා ඔයාලට කනෙක්ට් කරන්න පුළුවන්. හරි? හැබැයි බේසිකලි වෙන්නේ ඔන්න ඔය ටික. හරි? එතකොට සෙන්සර්ස් ගත්තොත් ඇක්ටිව් පැසිව් කියලා දෙකක් අපිට වෙන් කරන්න පුළුවන්. හරි? ඇක්ටිව් කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් එක වගේ එකක්. අපි මොකක් හරි සිග්නල් එකක් යවලා රිටර්න් එක ගන්න. හරි? පැසිව් කියන්නේ ඔය ටෙම්පරේචර් වගේ එකක්. ඒක බාහිරේ එනවා. ඒක අපි මොනිටර් කරනවා. හරි? එතකොට ඒ වගේම හරි? තව ටර්ම් එකක් තියෙනවා ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන්. හරි? ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක කියන්නේ අපි දැන් ටෙම්පරේචර් සෙන්සර් එකක් ගමු. හරි? මොකද ටෙම්පරේචර් සෙන්සර් එකේ තියෙනවා මෙතෙන් එනවා හීට් එක. හරි? the heat එක අපි මනින් ඒක හීට් හීට් එක මනින් අපිට සාමාන්‍ය සෙල්සියස් නේ. හරි? ඒක සෙන්සර් එකෙන් අවුට් වෙන්නේ වෝල්ටේජ්. හරි? එතකොට මෙතන සෙල්සියස් උයි වෝල්ටේජ් එක අතර මැතමැටිකල් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හරි? ඒ කියන්නේ සෙල්සියස් බිඳුව කියන්නේ වෝල්ට් බිඳුවයි. සෙල්සියස් 100 කියන්නේ වෝල්ට් 2යි. සෙල්සියස් 200 කියන්නේ වෝල්ට් 4යි. ඔයගේ මැතමැටිකල් ඔයගේ කියන්නේ
ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දන්නවනම් ඒ අතර අපිට මැතමැටිකල් රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. හරි. අනේ රිලේෂන්ෂිප් එකට කියනවා අපි ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක. හරි. ෆිසිකල් ඉන්පුට් එකයි ඉලෙක්ට්‍රික් අවුට්පුට් එක අතර ෆන්ක්ෂන්. හරි. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මැනුෆැක්චරර් ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එකක් බිල්ඩ් කරන්නේ මෙන්න මේ ටෙම්පරේචර් එක. හරි. එතකොට අර මැනුෆැක්චරර් ඩිෆයින් කරන පැරාමීටර්ස් වැලිඩ් වෙන්නේ ඔයාගේ ඒ කියන්නේ ඔයා වැඩ කරන එන්වයරන්මන්ට් එක සෙල්සියස් 25 විතර. හරි. 25ට වඩා අඩු වැඩි වෙද්දි පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. එතකොට පොඩ්ඩක් වෙනස් වෙද්දි ඒ කියන්නේ පොඩ්ඩක් වෙනස් වුණොත් ඔයාගේ රීඩින් වැඩක් නැහැ නේ. හරි. එහෙනම් ඔයාගේ දැන් තියෙන තත්ත්වය අනුව ෆන්ක්ෂන් එක වෙනස් කරනවා. හරි. අන්නේ ප්‍රොසෙස් එකට අපි කියනවා මේක කැලිබ්‍රේට් කරනවා. හරි. සෙන්සර් එක කැලිබ්‍රේට් කරනවා. හරි. එතකොට ටෙම්පරේචර් සෙන්සර් එක ගන්නවාට හරි අපිට 0යි 100යි පොයින්ට් එක අරගෙන යා කැලිබ්‍රේට් කරනවා. හරි. එතකොට බිඳුව ගන්න හදන්නේ කොහොමද? කොහොමද මේ හදන්න බිඳුව සෙල්සියස්? හරි. සෙල්සියස් බිඳුව හදනවා වතුර එකක් ගන්න. හරි. ඒකට අයිස් දාන්න. හරි. එතකොට වතුරයි අයිසුයි දෙකම තියෙන වෙලාවේ එයා ටිකක් කූල් වෙන්න තියලා ඒ දෙකම වතුරක් තියෙනවා අයිසුත් තියෙනවා. අන්න ඒ වෙලාව මෙයා සෙල්සියස් බිඳුව. හරි. එතකොට සෙල්සියස් 100 කියන්නේ සාමාන්‍ය වතුරයි හිමාලයයි. හරි. වතුර එකක් තියන්නේ එයා රත් කරන්න. එයා නටන වෙලාවේ හිමාලය පිට වෙද්දි එයා 100යි. හරි. එතකොට සෙන්සරේ මේ අවස්ථා දෙකට දාලා වට 0.100යි අරගෙන යව කැල්කුලේට් කරන්න පුළුවන්. හරි. එතකොට මේවා හියුමිඩිටි සෙන්සර් එකක් ගත්තොත් වාට යව කැල්කුලේට් කරන්න කෙමිකල් තියෙනවා. හරි. පොටෑසියම් ක්ලෝරයිඩ් හරි KCl potassium nitrate KNO3 sodium chloride හරි ඔය කෙමිකල් තියෙනවා. හරි. ඒතර ඔය කෙමිකල් එක දැන් භාජනයක් ගන්නවා. හරි. භාජනයේට කෙමිකල් එක දානවා. ඒක තෙත් වෙනවා. හරි. ඒතර ඔය කෙමිකල් එක දිය වෙන්නේ නෙමෙයි තෙත් වෙනවා. හරි. දාලා ඔයගේ සෙන්සරේ දානවා මේක. දාලා මෙයා සීල් කරනවා. හරි. සීල් කරාම සීල් කරලා මෙයාගේ ඇතුලේ උෂ්ණත්වය බලන්න. හරි. ඒ කියන්නේ මෙයාගේ ඇතුලේ තියෙන එයා එක ටෙම්පරේචර් බලන්න. හරි. ඔහොම කරලා මෙයාව දවසක් විතර තියන්න. හරි. තිබ්බම මේ උෂ්ණත්වයේදී මේ මූලද්‍රව්‍ය දැම්මම මෙයාව හියුමිඩිටි එක සැචුරේට් වෙනවා මොකක් හරි වැලියු එකක්. හරි 80ක් 85ක් 70ක් වගේ මොකක් හරි නිශ්චිත අගයකට මෙයාව සැචුරේට් වෙනවා. හරි. එහෙම කරලා ඔයාලට හියුමිඩිටි සෙන්සර් එකක් කැබ්‍රේට් කරන්න පුළුවන්. හරි. හරි. එතකොට සෙන්සිටිවිටි. හරි. සෙන්සිටිවිටි කියන්නේ සිග්නල් එකේ ස්මෝල් චේන්ජ් එකක් වෙනස් කරාම හරි. ඒ කියන්නේ සිග්නල් එකේ ස්මෝල් චේන්ජ් එකක් වෙනස් කරන ෆිසිකල් එක කොච්චර වෙනස් වෙනවද? හරි. අර මම කලින් ඔයාලට Arduino එක ADC කියද්දී මිලිවෝල්ට් 4.8 ගානක් කිව්වනේ කතාව. හරි. එතකොට ADC එක සෙන්සිටිව් වෙන්නේ මිලිවෝල්ට් 4.8. හරි. ඒ කියන්නේ බිට් එකක් වෙනස් කරන්න ඔයාලට ඉන්පුට් එක මෙච්චරක් වෙනස් කරන්න. හරි. අපි ඒ කියන්නේ සෙන්සර් එකක් ගහලා හරි. ඔහොම දැන් මෙයා යනවා අවගේ Arduino එකට. හරි. මෙතන වගේ
ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. හරි. අපි හිතමුකෝ සෙල්සියස් 0.1ක් වෙනස් වුණාම හරි මෙයා වෙනස් වෙනවා එක බිට් එක. හරි. එහෙනම් මෙයාගේ සෙන්සිටිවිටි එක සෙල්සියස් 0.1. ඒතකොට ඔයාගේ සෙල්සියස් 0.1න් එක ගානේ වෙනස් වෙන ඒවත් මෙයාගේ මනින්න. හරි. පැහැදිලිද ඒක? හරි. ඊට පස්සේ ස්පෑන් එහෙම නැත්නම් ඩයිනමික් රේන්ජ්. හරි. ස්පෑන් ඩයිනමික් රේන්ජ් කියන්නේ ඔය සෙන්සරේ තියෙනවා. හරි. සෙන්සරේට පුළුවන් කන්වර්ට් කරන්න මොකක්ද? ඒ කියන්නේ සෙන්සරේට පුළුවන් ඒක බාහිර සිග්නල් එක ඉලෙක්ට්‍රික් එකකට කන්වර්ට් කරන මොකක් හරි රේන්ජ් එකකට වඩා වැඩි ඒවා. ඒ වගේ මොකක් හරි රේන්ජ් එකකට වඩා අඩුයි. හරි. එතකොට ටෙම්පරේචර් සෙන්සර් එක ගත්තොත් එයා ඍණ 50 ඉඳන් උඩට මනිනවා. හරි. කියමු සෙල්සියස් 350 වෙනකම් මනිනවා. හරි. එතකොට මෙයාගේ ඍණ 50 ඉඳන් සෙල්සියස් 350 වෙනකම් මෙයා මනිනවා. හරි. එතකොට එහෙනම් ඔයාගේ ඩයිනමික් රේන්ජ් එක වෙන්නේ මෙන්න මේ 300 ඍණ 50යි 350. හරි. එතකොට ඊට වඩා වැඩි ඒවා. හරි අඩු ඒවා හරි මනිද්දි එරර් එක වැඩි වෙනවා. හරි සෙන්සිටිවිටි එක නැති වෙනවා. හරි. එතකොට accuracy. හරි. accuracy එක කියන්නේ දැන් ඔයා මොකක් හරි data ටිකක් ගත්තා කියමුකෝ. හරි. දැන් අපි හිතමු සෙල්සියස් එකක් කියන්නේ ඔයාගේ මොන හරි යුනිට් වෝල්ට් එකයි. හරි. සෙල්සියස් දෙකක් කියන්නේ වෝල්ට් දෙකයි. හරි. එතකොට accuracy එක කියන්නේ ඔයා එක්ස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ සෙල්සියස් එකක් වෙනස් වෙද්දි වෝල්ට් එකක් වෙනස් වෙනවා. සෙල්සියස් දෙකක් වෙනස් වෙද්දි වෝල්ට් දෙකක් වෙනස් වෙනවා. හරි. හැබැයි ඔයා දැන් ඇත්තට කරද්දි සෙල්සියස් එකක් වෙනස් කරද්දි වෝල්ට් 1.1ක් වෙනස් වෙනවා. දෙකක් වෙනස් කරද්දි 1.9ක් වෙනස් වෙනවා. හරි. ඔයා ඇත්තට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. හරි. හැබැයි ඔයාලට ලැබෙන්නේ මෙයා. හරි. එතකොට accuracy කියන්නේ ඔයාලට ඇත්තට ලැබෙන එකයි ඔය කියනවා expected එකයි ඔයාලට ඇත්තට ලැබෙන එකයි අතර වෙනස. හරි. ඔබ බලාපොරොත්තු වෙන එකයි ඔයාලට ඇත්තට හම්බෙන එකනේ අතර වෙනස. හරි. පැහැදිලිද? එතකොට හිස්ටරිසිස් කියන්නේ හරි. දැන් අපි මෙහෙම හිතමු. හරි. දැන් සෙන්සරේ ඔයා ටෙම්පරේචර් සෙන්සර් එකක් මගමු. හරි. ටෙම්පරේචර් සෙන්සර් එක රත් කරනවා. හරි. රත් කළා රීඩින් ගන්න. හරි. එතකොට දැන් බිඳුවේ ඉඳන් ඔයා 100ට රත් කරනවා කියමුකෝ. හරි. 100ට රත් කරා ඔයා වගුවක ගහනවා ටෙම්පරේචර් එකයි රත් වෙද්දි රීඩින් එකයි. හරි. ඒ වගේ ඔයා ආවහු 100 ඉඳන් බිඳුවට මෙයාව කූල් කරනවා. හරි. කූල් කරන එකත් ලියනවා. හරි. ඒක උෂ්ණත්වය සමානයි. හරි. උෂ්ණත්වය ඒවා සමානයි. හැබැයි ඔයාලට මෙයාව රත් කරද්දී එන රීඩින් එකයි කූල් කරද්දී එන රීඩින් එකයි වෙනස්. හරි. වෙන ඒක පොඩි වෙනස්කම් තියෙන රීඩින් දෙකක් තමයි එකම උෂ්ණත්වයේදී ඒ කියන්නේ රත් වෙන වෙද්දී එන එකයි කූල් වෙද්දී වෙන එකයි අතර එන්නේ. හරි. දැන් ඔයා මෙහෙම ඒක ප්‍රස්ථාරක ඇන්දොත් ඔයා මෙයා රත් කරද්දී මෙයා එක පාත් එකක යනවා. හරි රීඩින්. ඒතර කූල් වෙද්දී තව පාත් එකක එන්නේ. හරි. ඔන්න වෙනසට හරි කියනවා. ඒ කියන්නේ මෙයාව ඒ කියන්නේ එක සයිකල් එක අප් කරද්දී එන රීඩින් එකයි
ඩවුන් කරද්දි කූල් කරද්දී එන එකයි වෙනස්. අන්න ඒකට අපි කියනවා හිස්ටරිසිස් කියලා. හරි? පැහැදිලිද ඒක? හරි? තපරක්. හරි? ඊට පස්සේ noise කියන. හරි? noise එක කියන්නේ ඔයාගේ සිග්නල් එක තියෙනවා. හරි? එතකොට මෙතන තියෙනවා ඔයාගේ සිග්නල්. හරි? එතකොට දැන් ඔයා expected කරන ඔයාගේ සිග්නල් එක. හරි? හැබැයි එන්නේ මොකක් හරි ඔන්න ඔයාගේ සිග්නල් එක. හරි? කියන්නේ ඔයා expected එකට එක වෙනස් වෙලා. හරි? එතකොට expected එක වෙනස් වෙන්න මොකක් හරි එකතු වුණානේ. ඒ කියන්නේ ඔයාගේ සිග්නල් එක නෙමෙයි සිග්නල් එකට අදාළ නැති එකක් එකතු. අනේ අදාළ නැති එකට අපි කියන noise එකක් කියලා. හරි? එතකොට අපි noise අයින් කරන්න පුළුවන්. එක්ක code noise අයින් කරන්න අපි use කරන filter. හරි? එතකොට filter තියෙනවා high pass, low pass, band reject. හරි? high pass කියන්නේ මොකක් හරි frequency එක. හරි? එතකොට මොකක් හරි frequency එකට අපි කියන cut off frequency කියලා. ඒ frequency එකට වඩා වැඩිව පාස් කරන්න high pass කියනවා. ඒක වඩා අඩුව පාස් කරන්න නම් low pass කියනවා. හරි? මොකක් හරි frequency දෙකක් අතර එක පාස් කරන්න නම් band pass කියනවා. මොකක් හරි දෙකක් අතර එකක් reject කරන්න නම් අපි band reject කියනවා. හරි? එතකොට ඒ වගේ මොකක් හරි filter එකක්. එතකොට filters අපිට පාවිච්චි ගන්න පුළුවන් එක්ක active filters. හරි? active filter එකක් කියන්නේ op amp දාලා හදන filters. හරි? op amp transistor වගේ දේවල් දාලා ඒ කියන්නේ active components. ඒ කියන්නේ ඒ component එක වැඩ කරන්න ඔයාලට පිටින් voltage එකක් දෙන්න ඕන. හරි? එහෙම නැත්නම් passive filters. හරි? passive filters කියන්නේ passive components. passive components කියන්නේ capacitors, capacitors, resistors, inductors. හරි? ඔයවාගේ දාලා තමයි filters හදන්නේ. හරි? එතකොට ඒවා passive filters. ඒ කියන්නේ ඒ filter එක වැඩ කරන්න ඔයාලට වෙනම පිටින් voltage එකක් දෙන්න ඕනේ නැහැ. හරි? එතකොට එහෙම නැත්නම් කෝඩ් එකෙන් හරි කෝඩ් එකෙන් ඔයාලට ෆිල්ටර් එකක් ලියන්න පුළුවන්. හරි? එහෙම කළා ඔයාලට මේ noise ඒවා අයින් කරන්න පුළුවන්. හරි? එතකොට resolution. හරි? resolution එක කියන්නේ වෝල්ට් අර ADC එක කියන 4.88 මිලි වෝල්ට් වගේ. හරි? ඒ කියන්නේ ඔයාලට දැන් මොකක් හරි බිට් එකක් තියෙනවා. හරි? මෙයා තමයි වගේ සිග්නල් එකට අදාළ බිට් එක. හරි? අපි හිතමුකෝ 01 කියලා. හරි? එතකොට ඊළඟ බිට් එක මොකක්ද? 0110. හරි? එතකොට මෙතන ඉඳන් මෙතනට යන්න වෝල්ට් කීයක් ඕනේද? හරි? දාර්ගේ 0 to 5 10 bit එක ගන්න වෝල්ට් 4.8ක් විතර. හරි මිලි වෝල්ට් 4.8ක් විතර. හරි. අන්න එහෙනම් මෙයාගේ රෙසලූෂන් එක වෝල්ට් 4.8යි. හරි ඒ කියන්නේ එක බිට් එකකින් ඉඳන් ඊළඟ බිට් එකට යන කොච්චර වෙනස් වෙන්න ඕනද කියලා. හරි? ඒක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත්. හරි. එතකොට මෙතන ඉඳන් මෙතනට යන්න. එහෙම නැත්නම් මෙතන ඉඳන් පල්ලෙහාට යන්න. අඩුම ගන්න මෙච්චර වෝල්ටේජ් එකක් වෙනස් වෙනවා. ඒකට තමයි අපි resolution. හරි? හරි? එතකොට sensor එක bandwidth එක කියන්නේ හරි? දැන් අපි sensor එකේ දැන් කොහොමද තියෙනවා sensor එක. පැත්තෙන් දෙනවා අපි
physical energy හරි ඒක මෙයා කන්වර්ට් කරන ඉලෙක්ට්‍රිකල් එනර්ජි හරි එතකොට මේ මෙතන ඉඳන් මෙතනට මෙයා කන්වර්ට් කරන ටයිම් එකක් යනවා හරි අනේ ටයිම් එක මිනිමම් ටයිම් එකකුත් තියෙනවා මැක්සිමම් ටයිම් එක හරි අනේ මිනිමම් මැක්සිමම් ටයිම් දෙක ෆ්‍රීකවන්සි එක කන්වර්ට් කරලා ගත්තම අරගෙන ඒක එතකොට මිනිමම් මැක්සිමම් ටයිම් එක කියන්නේ මැක්සිමම් මිනිමම් frequencies again frequency කියන්නේ කැරටි නේ හරි අන්න එතකොට මේ රේන්ජ් එක යා මිනිමම් යා මැක්සිමම් හරි ඔන්න ඔය රේන්ජ් දෙක frequency එක මොකක් හරි hertz 100 hertz කියමුකෝ යා 200 hertz හරි එතකොට මේ දෙක අතර වෙනස මොකක්ද 100යි එහෙනම් මෙයාගේ බෑන්ඩ්විඩ්ත් එක 100 hertz හරි මෙයා කන්වර්ට් කරන යා ටයිම් එකේ මිනිමම් මැක්සිමම් වෙනස එතකොට ටයිම් එක නෙමෙයි ෆ්‍රීකවන්සි එකෙන් බැලුවා එතකොට ප්‍රිසිෂන් හරි ප්‍රිසිෂන් කියන්නේ මොකක් හරි වැලියු එක හරි සෙන්සරේ තියෙනවා අපි සෙල්සියස් 25 ගියමුකෝ හරි 25 සෙල්සියස් වලට 200 මිලිවෝල්ට් එනවා කියමුකෝ හරි එතකොට දැන් ඔය ආපහු මෙතන 25 ආපහු මොකක් හරි කියලා එක පොඩ වැඩි කරලා අඩු කරලා ආපහු 25ට ගෙනල්ලා බලනවා මෙයා කීයද හරි මෙයා එතකොට අපි හිතමු 200 එකයි හරි ආපහු මෙයා වෙනස් කරලා ආපහු 25ට ගෙනල්ලා බලනවා ආපහු 200 හරි ඕවා ඒ කියන්නේ මෙයා මේ පැත්ත හරි මේ පැත්තේ මොකක් හරි වැලියු එකක් රිපීට් කරොත් මේ පැත්තේ වැලියු එක කොච්චර යුනික්ද කොච්චර සමානද කියන එක තමයි ප්‍රිසිෂන් හරි එතකොට මෙතන ගත්තා මෙතන ප්‍රිසිෂන් එකයි ඇකියුරසි එකයි හරි හරි ඒ කියන්නේ හරිම වැලියු එක ඒ එකම අගෙන් වගේ රිපීට් වෙනවා හරි එතකොට මේකේ ඔයගේ ටාගට් එක මේක ඒ කියන්නේ ඇකියුරසි එක නෑ හැබැයි ප්‍රිසිෂන් එක තියෙනවා හරි එකම වැලියු එකට ආසන්නව තියෙනවනේ හරි හැබැයි ඇකියුරේට් එතකොට මෙතන තියෙනවා මෙයා ඇකියුරේට් උත් නැහැ ප්‍රිසිෂන් උත් නැහැ හරි ඔයගේ ටාගට් එක මේක හැබැයි කැලේ තියෙන්නේ ඔක්කොම සිග්නල් එකම තැනක් නෙමෙයි කැලේ හරි හරි එතකොට ඔප්ටෝ කප්ලර් එක කියන්නේ මෙන්න මේ වගේ හරි ෆිසිකලි IC එකක් වගේ හරි එක පින් හතරක් තියෙනවා නැත්නම් හයක් තියෙනවා හරි ඇතුලේ ස්ට්‍රක්චර් එක මේ LED එක තියෙනවා ෆොටෝ ට්‍රාන්සිස්ටර් හරි එතකොට අපි Arduino එකකට මෝටරයක් ගහලා හරි normally අපිට මෝටර එක පැත්තකට නම් කරකෙන්නේ අපිට ट्रांसिस्टर එක එහෙම නැත්නම් රිලේ එකක් දාලා කන්ට්‍රෝල් කරකවන්න පුළුවන්. හරි. හැබැයි ඒක රොබෝ කාර් එකක් වගේ එකක් අපි වැඩ කරනවා නම් අපිට මෝටරේ දෙපැත්තටම කරකවන්න වෙනවනේ. හරි. ඒතකොට දෙපැත්තටම කරකවද්දී අපිට මෙතන H bridge එක කියලා සර්කිට් එක යූස් කරනවා. හරි. ඒතකොට මේක නිකන් මෙහෙම චක්‍ර වගේ තියෙන නිසා තමයි අපි H bridge එක කියන්නේ. හරි. එතකොට මෙතන අපි මේ සර්කිට් පොඩ්ඩක් මේ අමතක කරලා හරි මෙතන වගේ මෝටරේ තියෙනවා හරි මෙහෙන් යනවා ප්ලස් එක මෙහෙන් යනවා මයිනස් එක හරි එතකොට මෙතන කම්ප්ලීට් කරොත් මෙහෙම කම්ප්ලීට් කරොත් මෝටරේ මොකක් හරි එක පැත්තකට හරි කරන්ට් එක මේ පැත්ත කරන්ට් එක මෙහෙම යනවා හරි මේ පැත්ත එහෙම ඇවිල්ලා ඔහොම යනවා එතකොට මෝටරේ මේ පැත්තට කරගෙනවා කියමුකෝ හරි ඒ වගේම හරි මේ පැත්තෙන් කනෙක්ට් කරලා මෙහෙම කරලා ඔහොම කනෙක්ට් කරනවා හරි එතකොට කරන්ට් එක මෙහෙම යනවා හරි එතකොට මෝටරේ අනිත් පැත්තට හරි ඔන්න ඕක හරි එතකොට මේ වගේ හදනවා මෙතනට ස්විච් එකයි මෙතන ස්විච් හතරක් දාන්න හරි ෆිසිකලි කරනවා ඒකම අපි H bridge එක එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර් වල ට්‍රාන්සිස්ටර් වෙන්න පුළුවන්
ෆෙට් ඒ කියන්නේ ෆීල්ඩ් ෆෙට් MOSFET ඔයගේ ට්‍රාන්සිස්ටර්ස් වෙන්න පුළුවන් හරි ඔයගේ ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් මොකක් හරි දාලා අපි ස්විච් අතර රිප්ලේස් කරන ට්‍රාන්සිස්ටර් වල හරි එහෙම කරන මෙතන PNP හරි PNP ට්‍රාන්සිස්ටර් දෙකයි මෙතන NPN ට්‍රාන්සිස්ටර් දෙකයි හරි එතකොට මෙතන අපි දානවා ඒක මෙතන මෝටර කියන්නේ කොයිල් එකක් නේ එතකොට බැක් EMF නවත්තන්න අපි දානවා ඩයෝඩ් හරි මෙතන අපි මොන මොකක් හරි එක පැත්තකට කරපවනවා නම් මෙයාවයි ඔන් කරනවා හරි එතකොට කරන්ට් එක ඔහොම ගිහිල්ලා මෙයා එක පැත්තකට කරේ හරි අනිත් පැත්තට ඕන නම් මේ දෙක ඔෆ් කරලා මේ දෙක ඔන් කරනවා හරි එතකොට අනිත් පැත්තට කරේ හරි ඔය සර්කිට් එකට අපි කියනවා ස්විච් එක කියලා හරි එතකොට ඔයාලට මේක ඒ කියන්නේ මෙහෙම ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් රෙසිස්ටර් දාලා හදන්න පුළුවන් එහෙම නැත්නම් සිංගල් IC එකක් හරි එතකොට ඔයාලගේ මෝටරේ බොඩ් ගාන අනුව ඔයාට IC එක තෝරන්න හරි ඒ කියන්නේ වොට් 10 වගේ මෝටරයක් නා හරි වොට් 20 30 වගේ සර්කිට් එක යූස් කරන්න හරි ඒ කියන්නේ ලිමිට් එකේ මාජින් එකේම තියෙනවා යූස් කරන්න එපා හරි හරි එතකොට අල්ට්‍රාසවුන්ඩ් එක කැල්කියුලේෂන් එක මෙහෙම තියෙනවා හරි මෙයා තප්පරයට මීටර් 340ක් විතර හරි එතකොට අල්ට්‍රාසවුන්ඩ් සෙන්සරේ ඇකියුරසි එක වෙනස් වෙනවා ටෙම්පරේචර් එක හියුමිඩිටි මත හරි එතකොට ටෙම්පරේචර් එක හියුමිඩිටි මත ස්පීඩ් එක වෙනස් වෙනවා හරි ඒ නිසා එතකොට ඩිස්ටන්ස් එක කියන්නේ ස්පීඩ් එක ටයිම් එකෙන් වැඩි කරලා අර දෙපාරක් යනවනේ ඒ කියන්නේ ගිහිල්ලා එන්න ඕකනේ ටයිම් එක වයින්නේ එතකොට ඒක දෙකෙන් බෙදලා අපිට ඩිස්ටන්ස් එක කැල්කියුලේට් කරන්න පුළුවන් හරි එතකොට මේ මැතමැටිකල් ඔක්කොම සවුන්ඩ් එක යවනේ ඔක්කොම තියෙන්නේ ඒ අදාළ කෑල්ලේ ලයිබ්‍රරි හරි එතකොට ඒක ඔයාලට යූස් කරන්න ඕන නම් ඒ ලයිබ්‍රරිය කෝල් කරනවා හරි එතකොට පිටින් කොහෙන් හරි කෝඩ් එකක් කොපි කරලා ගත්තොත් ඒ ලයිබ්‍රරිය වගේ මේ ලැප් එකේ නැත්තම් කියනවා ඒ ලයිබ්‍රරිය නෑ කියලා හරි එතකොට ඒ ලයිබ්‍රරිය සර්ච් කරලා ඉන්ස්ටෝල් කරනවා හරි එතකොට තව සෙන්සර්ස් එනවා ඒ කියන්නේ LDR වගේ හරි එතකොට අර පැරාමීටර් එක බාහිර එනර්ජි එක වෙනස් වෙද්දී යාගේ රෙසිස්ටන්ස් තමයි වෙනස් වෙන්නේ හරි එතකොට ඒ වගේ සර්කිට් අපි සෙන්සර් එකක් විදිහට යූස් කරද්දී අපි ගන්නවා මේ වගේ වෝල්ටේජ් ඩිවයිඩර් හරි එතකොට ඒ වෝල්ටේජ් ඩිවයිඩර් කියන්නේ රෙසිස්ටර් දෙකක් හරි එතකොට මෙතනින් එක රෙසිස්ටර් එකක් අපි මෙතන R2 එක කියමුකෝ හරි R2 එක තමයි ඔගේ සෙන්සර් එක නැත්නම් R2 එක තමයි LDR හරි අනිත් එක නිකන් රෙසිස්ටර් හරි එතකොට මේ පොයින්ට් එකේ වෝල්ටේජ් හරි මේක සීරීස් නිසා එකම කරන්ට් එකනේ යන්නේ හරි මේ පොයින්ට් එකේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා මෙයාගේ රෙසිස්ටන්ස් එක හරි එතකොට එයාගේ රෙසිස්ටන්ස් වෙනස් වෙනවා බාහිර සාධකයක් මත එනර්ජි එක මත හරි එතකොට මෙතන එතකොට ඔයාලට මේකෙන් හදන්න පුළුවන් බාහිර එනර්ජි එක වෙනස් වුණාම මෙතන වෝල්ටේජ් එක වෙනස් වෙනවා එතකොට බාහිර එනර්ජි එක වෝල්ටේජ් සිග්නල් එකක් විතර කන්වර්ට් වෙනවා හරි එතකොට මේ වගේ සර්කිට් එකක් හදලා ඔයාලට සෙන්සර් එකක් විදිහට යූස් කරන්න පුළුවන් කෙලෙම අඩුයි හරි එතකොට මේ සෙන්සරේ වනින දේ අනුව මේ වගේ රෙසිස්ටන්ස් වැලියුස් තීරණය කරන්න වෙනවා හරි මොකද මෙයා ඒ කියන්නේ ටෙම්පරේචර් සෙන්සිටිව් වූ සෙන්සර් එකක් නම් හරි මෙයාගේ යන කරන්ට් එක මත හරි මෙයා රත් වෙනවා එතකොට ආගේ රේඩිය වෙනස් වෙනවා හරි ඒක ප්‍රශ්න ඇති වෙනවා ඒක නිසා මේ සෙන්සරේ බලලා තමව සිලෙක්ට් කරනවා හරි මේ වැලියුස් හරි එතකොට මේ තියෙන LDR හරි LDR කියන්නේ light dependent resistance කියන එක හරි එතකොට මේකේ මේ අග්‍ර දෙකේ resistance වෙනස් වෙනවා light එක intensity එක වගේ හරි එතකොට මෙතන තියෙන්නේ op amp එකකට දීලා හරි op amp එකකට දීලා මෙතන preset එකක් තියෙනවා හරි එතකොට ඔයාලට මේ circuit එක preset එකෙන් හදන්න පුළුවන් මොකක් හරි light intensity එකකදී මෙතන D note කෙනෙක් කෙනා high වෙනවා හරි එතකොට ඒ intensity එක හරි intensity එකට වඩා આવොත් D note high වෙනවා හරි එහෙම නැත්නම් analog signal එකකුත් ගන්න පුළුවන්
හරි එතකොට මේ LDR එක අපි යූස් කරන්නේ light sensitive application වලට. හරි ඒක security system ඒක night time හරි day time හරි වැඩ කරන light එහෙම. හරි එතකොට අපි distance එක මනින්න. එහෙම නැත්නම් සාමාන්‍ය මේ කලර් අඳුර ගන්න. ඒ කියන්නේ කලර් කියන්නේ පාට දෙකක් සුදු කළු. ඒ වගේ දෙයක වෙනස අඳුර ගන්න. මේ වගේ සර්කිට් යූස් කරනවා. හරි. මෙයා. හරි. මෙයා තමයි ෆොටෝ ට්‍රාන්සිස්ටර්. හරි. නැත්නම් LED. හරි මෙයා තමයි ට්‍රාන්ස්මිටර්. මෙයා ෆොටෝ රිසීවර්. හරි කළු පාටේ තියෙන රිසීවර්. හරි. එතකොට අපි මෙයා LED එක පත්තු ගන්න එපා. එතකොට එයාට අපි normal පත්තු වෙන විදියට forward bias කරලා පොඩි resistor දානවා. හරි. එතකොට මේ photo diode එක මෙයාව අපි reverse bias කරනවා. හරි. reverse bias කරනවා නම් මෙයාට reverse bias කරලා ඒ කියන්නේ normal අපි දණ්ඩ දන දෙනවා රෙන්ට දෙනවා නම් ඒ දෙක මාරු කරලා දණ්ඩ රෙන්ට දීලා රෙන්ට දන දීලා මෙතනින් ලොකු resistor හරි 10k වගේ ලොකු එකක් set කරනවා. හරි. set කරාම මෙයාට ලැබෙන infrared ray intensity එක මත IR එකේ intensity එක මත මෙතන voltage එක වෙනස් වෙනවා. හරි. එතකොට මෙතන අපි op amp එක එතකොට මෙතන වෙනස් වෙනවා මේ signal එකට ගෙලින්ම Arduino එකට දෙන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් මෙතන කරලා තියෙන්නේ මෙතන op amp එකක් දාන්න. හරි op amp එකක් දාලා comparator එකක් හදලා තියෙනවා. හරි. එතකොට මෙතන variable resistor එකක් තියෙනවා. variable resistor මෙතනට අපි මොකක් හරි voltage එකක් අපි දෙනවා. එතකොට variable resistor value එක වෙනස් කළා මෙතන අපිට දෙන voltage එක වෙනස් කරනවා. හරි. එතකොට දීලා එතකොට op amp එකෙන් කරනවා මෙතනට දැන් එයාගේ pin එකට හම්බෙච්ච voltage එක මෙයා compare කරනවා. හරි. compare කරලා මෙයා වැඩි වුණ ගම මෙයා high කරනවා. නැත්නම් මෙයාගේ signal එක දානවා. හරි. එතකොට ඒ signal එක ඕනනම් Arduino එකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන LED එක පත් වෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ sensor හදු module එක. මෙතන තියෙන op amp එක, මෙතන resistors තියෙනවා, cap තියෙනවා. මේ තියෙන්නේ variable resistor. හරි. නැත්නම් මෙතන transistor receiver වෙනම කැලිත් තියෙනවා පාවිච්චි කරනවා. හරි. එතකොට මේක තමයි IR distance monitoring sensor එක. හරි. මේක ඒ දවස්වල නම් රුපියල් 1000ක් විතර වුණා. දැන් නම් 2000ක් විතර වෙනවා ඉතින්. හරි. මේකේ කරන්නේ අර අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකේ වැඩේ. හරි. මේකට සාමාන්‍යයෙන් අපි ෂාප් සෙන්සර් එක කියලා කියන්නේ මොකද මේකේ අර පේටන්ට් එක තියෙන්නේ ෂාප් කම්පැනිට. හරි. එතකොට මේකේ ට්‍රාන්ස්මිටර් එකේ තියෙන රිසීවර් එකේ තියෙන ට්‍රාන්ස්මිටරෙන් අපි යවනවා IR ලයිට් එක. හරි. ඊට පස්සේ ඒක මොහොක හරි ඔහොම වැදිලා ඔහොම රිසීව් වෙන එක බලන්න. හරි. උතන ටයිම් ඩිෆරන්ස් එක බලලා මෙයාට පුළුවන් කොච්චර දුරකින් ඉන්නවද කියලා. හරි. එතකොට මෙයාව අපි ගන්නේ දුර මනින්න. මෙයාගෙන් අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මොකක් හරි දුරක්. ඒ කියන්නේ මීට වඩා දුරක් කියන එක. ඒ කියන්නේ මීට වඩා කියන concept එක මිසක් ඔයාලට දුර මෙච්චරයි කියලා ඉලක්කමකින් දෙන්න මෙයාට බෑ. හරි. ඒ වගේම එක්ක මෙතන ඉඳන් මේ එක්ක මේකට වඩා මේ කලර් එක වෙනස්. ඒ වගේ contrast වෙනසක් මනින්න පුළුවන් මෙයා. හරි. මෙයා කෙරෙම දුර ඉලක්කමකින් දෙන්න. හරි. ශාප් සෙන්සරේ මේ දැන් IR වලින් IR එහෙම මේ ඇවිල්ලා අපහු මේ රිෆ්ලෙක්ට් වෙන සර්ෆස් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැද්ද මේ IR එකේ මේ කියන්නේ අර මේ රීඩ් කරන ඇකියුරසි එක එහෙම? ඔව්. ඒ කියන්නේ ඒකේ කලර් එක ටෙම්පරේචර් එක ඒවා මත ඩිපෙන්ඩ් වෙනවා. හරි. එතකොට ඒ කියන්නේ එතකොට ඒකෙන් වෙන්නේ එන සිග්නල් එක වීක් වෙනවා ඒ වගේ ප්‍රශ්න. හරි. හැබැයි දුර වෙනස් වෙන්නේ නැහැ. මොකද දුර මනින්නේ ටයිම් එකෙන්නේ. මෙයාට අර එන වදින රිසීව් වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. ඔව් ප්‍රමාණය ඔව් රිෆ්ලෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඇබ්සෝබ් කරොත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. හැබැයි ඒ වගේ ප්‍රශ්න තිබ්බා කියලා රිෆ්ලෙක්ට් වුණොත්
මෙයා මනිනවා. හරි මොකෝ ඉලක්කමන්නේ මනින්නේ ඉන්ටෙන්සිටි එකක් නෙමෙයි. ටයිම් එක මනින්නේ. හරි. ඒ කියන්නේ ආලෝකය ගිහිල්ලා වැදිලා ඉන්න ටයිම්. ඒක මැල්ලා තමයි මෙයා දුර මෙච්චරයි කියන්නේ. හරි. හැබැයි ඒ අර සර්ෆේස් එකේ කන්ඩිෂන් මත රිසීව් වෙන ප්‍රමාණය වෙනස්. හරි. එතකොට මේගොල්ලන්ගේ තමයි ඔය අවුල ගොඩක්. හරි. මේගොල්ලන්ගේ ගිහිල්ලා වැදිච්ච එක ගොඩක් මේ මොනවා හරි ඇබ්සෝබ් කරොත් මෙයාට හරියට එන්නේ නැහැ. මොකද මෙයා රීඩ් කරලා කියන්නේ ඉන්ටෙන්සිටි එකනේ ලයිට් එකේ. හරි. ඒ කියන්නේ ඔහොම ගිහියා වැදුනා. මොකක් හරි ඔබ්ජෙක්ට් එක වැදුනා මෙහෙම ආවා. එතකොට ගිහිල්ලා වැදිලා නැහැ. මෙයාගේ ඉන්ටෙන්සිටි. හරි. මෙයාගේ ඉන්ටෙන්සිටි එක සාපේක්ෂව බලනවා. හරි සාපේක්ෂව. හරි. එතකොට මෙයා මොන හරි කොහෙන් හරි ඇබ්සෝබ් කරොත් මේ එන එක මෙයා හිතන්නේ අරයා ඒ කියන්නේ මෙතන අපි කියමුකෝ මීටරේ තියෙන්නේ කියලා. හරි නෝමල් මීටරයයි. එතකොට මෙයා මොන හරි ඇබ්සෝබ් කරොත් මෙයා හිතන්නේ මීටරයට වඩා වැඩි මීටර 5ක් 6ක් තියෙනවා. හරි. එතකොට ඒ හැම ප්‍රශ්නයක් මෙයාට ඉන්නේ නැහැ. මොකද මෙයා ටයිම් එක ඉන්ටෙන්සිටි එක නෙමෙයි. හරි. එතකොට මේ හරි තොර LCD එකක් කනෙක්ට් කරනවා නම් ඔයාලට මෙතන පවර් දෙන්න ඕනේ. හරි ප්ලස් මයිනස්. එතකොට මේ LCD එක මේ ඩිස්ප්ලේ එකට LED එකක් එනවා. ඒ LED එක පත් වෙන්න දෙන්න ඕනේ. එතකොට data pin තියෙනවා. හරි ඒ ටික දෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් Arduino එකට LCD එකක් ගහනවා කියන්නේ pin සෑහෙන ප්‍රමාණයක් අප දෙන්න. හරි. එතකොට ඕකට අපිට වෙනම කන්වර්ටර්ස් තියෙනවා. හරි. මෙයාට පාස්සලා මේ I2C කියලා කමියුනිකේෂන් මෙතඩ් එක. හරි. වයර් හතරයි ඕනේ. ප්ලස් මයිනස් ක්ලොක් එකයි data එකයි. හරි. I2C කමියුනිකේෂන් කරන්න පුළුවන් ඒ මොඩියුල් එක. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ මට හරියට නම්බරේ මතක නැහැ. ඩිවයිස් බර ගාන 200ක් වගේ ඒක ලොකු ගානක් ඕගලන්ට I2C කමියුනිකේෂන් කරන්න පුළුවන්. හරි එකම වයර් හතර. එතකොට තව මෝටර්ස් තියෙනවා සර්වෝ. හරි. ඒක සර්වෝ මෝටර් එක ගත්තොත් සර්වෝ මෝටර් එක ඔයාලට ඒ කියන්නේ සර්වෝ මෝටර්ස් ජාති දෙකක් තියෙනවා. එකක් බිඳුවෙන්ද අංශක 180ට අනිත් එක 360ට වටේටම කරගෙන. හරි. එතකොට මේ කියන්නේ 300 මේ 180ට වගේ කරකෙනේ වල ඔයාලට මෙතන තියෙන variable resistor. හරි. ඒක මේ කැරකෙන ඇක්සල් එකට සෙට් කරලා තියෙන්නේ. එතකොට ඒකේ අපිට ඇන්ගල් එක කරන වෝල්ටේජ් එක වෙනස් වෙනවනේ. එතකොට ඒ සිග්නල් එක ඇනලයිස් කරලා අපිට මෙයාම අපිට ඕන ආන්සර් ගන්නකට හරවන්න. හරි. ඒක සර්වෝ මෝටර්ස් වෙනවා සාමාන්‍යයෙන් මෙයාට කියන අපි 9G සර්වෝ කියලා මොකද මෙයාගේ බර ග්‍රෑම් 9යි. හරි. ලොකු ඒ වෙනවා සර්වෝස්. එතකොට මේ ගිය ප්ලාස්ටික් නේ මෙටල් ඒ වෙනවා එහෙම. හරි. ඒක සාමාන්‍යයෙන් සර්වර් වගේ Arduino සෙට් කරනවා නම් මෙයාගේ පවර් එක පිටින් දෙන්න. පිට මොකක් හරි බැටරි එකකින් හරි ඒ වගේ සෝස්. හරි. නැත්තම් يعني මෙයා වැඩ කරද්දි මොකක් හරි හිර වුණොත් ලොකු පවර් එකක් අදිනවනේ. ඒ වෙලාවට Arduino එකේ පවර් අඩු වෙලා බෝඩ් එක රීසෙට් වෙනවා. හරි. හරි. සාමාන්‍යයෙන් Arduino වල ওই ටික වගේ දැනගත්තම ඇති. ඔයාලට මොන හරි තියෙනවද අහන්න? ඔයගොල්ලන්නේ හරි. මොන හරි තියෙනවා නම් අහන්න. ඔයගලන්ට FPGA තියනවා කරන්න එක හිමිට කරමු. මේක නිකන් අර මේ සිමියුලේටර් එකෙන් කරලා බලන්න.